සියලුම දෙනාටත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ පේ සිටින්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ විසින් සංවිධානය කරන ලද විචාර 2022 දෙවන අදියර සමය. එසේනම් විචාර 2022 ලෙන ආධාරයාම ප්‍රායෝගික විචාරය එනම් දෙවන අදියර ආරම්භයට මත්තෙන් මාගේ මේ ආරාධනය කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සභාපති බාණිජ රොඩ්රිගෝස් සහෝදරයාට පිළිගැනීමේ කතාව සඳහා. පංජය සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. විචාරය කියන්නේ මානවයාගේ අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනය කරන්නා වූ අතිශයින් ප්‍රබල කලා මාධ්‍යයක්. මිනිසුන්ගේ දුක, සතුට, කාංශය, වේදනාවන් සහ අපේක්ෂාන්‍ය සම්ප්‍රයුක්ත වුණු ගද්‍ය, පද්‍ය, චම්පු ආදී වූ විවිධ ආකාරයේ සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙලා තියෙන රසය පිටතට ගන්න එක. එහෙමත් නැත්නම් ඒ රසය හොවා දක්වමින්, ඒ අගය කරමින් එකී රසයට බාධාක් වෙලා තියෙන දේ පෙන්වා දීම විචාරයක් කියන්න පුළුවන්. ලෝකයක් ඉස්සරහට යන්නේ ඇයි කියලා ප්‍රශ්න කරොත් විශාල පිරිසකගේ උත්තරය වන්නේ ලෝකෙ ඉස්සරහට යන්නේ විද්‍යාව හින්දා, නැත්තම් ගණිතය, කලාව, තාක්ෂණය, එහෙමත් නැත්නම් දේශපාලනය වගේ දේවල් හින්දා කියලා. ඒත් මගේ මතය නම් මේ හැම සාධකයකම කේන්ද්‍රගත වෙන එක සාධකයක් තියෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි. ඒ මිනිසුන්ගේ පරිකල්පනය. ඒ කියන්නේ යම්කිසි අත්දැකීමක් හෝ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් චිත්තරූප මතු කර ගැනීමට ඇති හැකියාව. එතනින් තමයි නවෝත්පාදනයේ ගිනිපිළුඟුව දැල්වෙන්නේ. ඔය කියන සමස්ත ක්‍රියාවලියම සිද්ධ කරන අකුරු හතරකට කැටවෙන විචාරය. ඉතින් හැමදාම සමාජයට ඒ වගේම සමස්ත ලෝකයටම ඵලදායී සේවයක් කරන කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා සාහිත්‍ය ඒකකයේ විසින් මෙවරත් අභිමානයෙන් යුක්තව සංවිධානය කරන ලද විචාර 22 වැඩසටහන ඔබ සියලු දෙනාම සහෝදරත්වයෙන් පිළිගන්නවා. එසේනම් විචාරයෙන් තුළ මනාව ගුණධර්මයන්ගෙන් පෝෂණය වූ දියුණුවේ හිණිපැත්තටම ළඟා වූ ලෝකයක් බිහි කිරීම අනුමුණු කරගත් විචාර ව්‍යාප්තිය මෙතනින් ආරම්භ කරනවා. ඔබ සැමට ස්තුතියි. බාණිජ රොඩ්රිගෝස් සහෝදරයාට මගේ ස්තුතියි. वर्ष 1967 දී ආරම්භ කරන කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය මේදී වසර 55ක් ගත කරලා 2022 වර්ෂයට පාදබල හමාරයි. ඉතින් 2022 වර්ෂයේ පළවෙනි වාප්‍රති වශයෙන් දියත් කරන විචාර 2022 ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙන්න ඉන්න අපේම සොයුරු සොයුරියන්ව සිංහල භාෂා පෙළේ සාහිත්‍යාංශයේ විචාරාංශයට ඉතාම හොඳින් සූදානම් කිරීම. ඔබට ගිහිල්ලා විචාරයක ප්‍රායෝගික කලාවන් වගේම ශිල්පීය දක්ෂතා සහ ප්‍රායෝගික විචාරයන් කොහොමද ලියන්නේ කියන එක ගැන පැහැදිලි අවබෝධයක් සියල්ලන්ටම ලබා දීම මේ විචාර 2022 ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය. ඒ කිව්ව උදාර පරමාර්ථයක් පදනම් කරගත්ත 2022 විචාර ව්‍යාපෘතියේ ආරම්භය සඳහා සමාරම්භක දේශයෙන් වශයෙන් කටයුතු කරන කොළඹ රාජකීය විද්‍යාලීය සිංහල ගුරු ඒ.ජේ. ගුණසේකර මහත්මයාට සහ සිංහල නාට්‍ය හා සිංහල භාෂා ගුරුවර ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර මහත්මයාටයි මාගේ මේ ආරාධනය අදින දේශන පැවැත්වීම සඳහා. සර්. ඔව්. ආයුබෝවන් පුතාලා සියලු දෙනාටම අද දවසේදීත් අපි ඊයේ වගේම අපේ වැඩසටහන ආරම්භ කරන්නේ මේ විචාර මූලධර්ම සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිංහල කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මේ වැඩමුළුවේ අද දෙවෙනි දවස මේ දරුවෝ අදත් ඊයේ වගේම බොහොම වෙහෙස මහන්සි වෙලා මේ කටයුතු ටික ඉතාමත්ම හොඳින් සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපිවත් නිරන්තරයෙන්ම සම්බන්ධ කරගනිමින් අදත් මේ වැඩසටහන තමන්ට හැකි උපරිම ආකාරයෙන් කරන්න බොහොම වෙහෙසක් මහන්සියක් දරමින් සිටින අවස්ථාව. ඉතින් ඒ අවස්ථාවට අද දිනේදීත් අපිව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පුතාට ස්තුතිවන්ත වෙනවා. අපි ඊයේ දවස තුල සාකච්ඡා කරේ විචාරකයෙක් කියන්නේ කවුද කියන එක සහ ඔහු මොන වගේ අවබෝධයකින් යුක්ත කෙනෙක් වෙන්න ඕනද කියන කාරණා අපි සාකච්ඡා කරා. යම් නිර්මාණයක් තුළ ගැබ් වෙලා තියෙන අර්ථ රසය, ඒ වගේම ශබ්ද රසය මේ කොහොමද හඳුනාගන්නේ, මේ කොහොමද ග්‍රහණය කරගන්නේ කියන මේ කාරණා පිළිබඳව අපි බොහොම ගැඹුරු විග්‍රහයක යෙදුණා. ඉතින් අද ඒ දැනුමත් එකතු කරගෙන බොහොම පරිණත වෙච්ච පිරිසක් එක්ක තමයි අද දවසේ මේ නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් මේකෙදි අද සමාජය තුළ අපි බැලුවාම දකින දෙයක් තමයි
නාට්‍ය බලන්න යන පිරිස බොහොම අඩු වෙලා තියෙනවා. බලන්න යනවා අඩුයි හරිම. දැන් අපි වුණත් ඇත්තටම කියනවා නම් ඒ සඳහා යොමු වෙනවා අඩුයි මේ තියෙන කාර්යබහුල ජීවිතයත් එක්කලා. නමුත් එසේ වුවත් දැන් අපි දකින මේ සියලු මාධ්‍යයන් තුළින් දකින ටෙලිනාට්‍ය ඒ වගේම චිත්‍රපට මේ කියන දේවල් කෙතරම් දුරට අපේ ජීවිතයට සම්බන්ධ වෙලාද කියනවා නම් අපි හැම මොහොතකම ඒවත් එක්කම ජීවත් වෙන පුරුදු වෙලා තියෙනවා. ඒත් මේ නාට්‍ය කියන දේ කෙමෙන් අපෙන් ඈත් වෙලා යනවා. ඇත්තටම මම දකින විදිහට නම් මේ සියලු නිර්මාණයන් අතරත මුලින්ම තියෙන්නේ ඉහළින්ම තියෙන්නේ තාමත් නාට්‍ය කියන නිර්මාණය. මොකද සෑම නිර්මාණයක් තුළම බොහොම දේවල් සංගවල තියෙනේ දැන් තියෙන ඒවායි. අපේ නාට්‍ය හෝ ඒවා චිත්‍රපටය හෝ ඒවා මේ තුල මේ හංගල තියෙන බොහෝ දේවල්. නමුත් නාට්‍ය තුල එහෙම මේ සංගවන් නැතිව බොහොම විවෘතව අදහස් ප්‍රකාශ කිරීම, චරිත නිරූපණය කිරීම මේ වගේ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒක අපි සාකච්ඡාදී ඉස්සරහට තවත් විග්‍රහ කරනවා. ඉතින් මම මේ අවස්ථාවේදී මෙන්න මේ කියන කාරණා ටිකත් ඔබට මතු කරමින් අපිට මේ නාට්‍ය සම්බන්ධයෙන් ගන්න පුළුවන් අපේ හොඳ ගීතයක් තෝරගත්ත නේද පුතාලා. අපි ඒක චුට්ටක් සියලු දෙනාට අහන්න සලස්සලාම ඉතුරු දේශනේ අපේ ඉතුරු හරියට ගමන් කරමු. දිවින්දොරාසං නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න මං දවසක එනවා දී එනතුරු ඔබේ නම් මං ජීවත් වෙනවා ඔබත් සමග ගිය මග තොට නැති වුණාට ඔබ පෙර ලෙස මං තනිවම යනවා කෝපියවන් හල් දුටුවම පිටපාරෙම එනවා උදෙස්ස මේ ගීතය සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමාට බොහෝ දේවල් කියන්න තියෙනවා. ඒකලම අපේ මේ දරුවන්ට නාට්‍ය කියන එක මේ මොන වගේද, මේක මොන වගේ දෙයක්ද කියන එක අපි චුට්ටක් පැහැදිලි කරොත් හොඳයි නේද සර්? බොහොම ස්තුතියි ගුණසේකර සර්. ඒ වගේම අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා විශේෂයෙන්ම අපි ඊයේ ඉතාමත් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරා. එතකොට සිංහල සාහිත්‍ය සංගමයේ භාර ආචාර්යතුමිය, ඒ වගේම අපේ සිංහල අංශයේ ඉන්න සියලු ආචාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ දරුදැරියන් දරුවන් බොහොම ගෞරවයෙන් සිහිපත් කර මේ අවස්ථාවේ ඇත්තටම අපි මේ ගීතය නේද මේක නන්දා මාලනිය විසින් ගායනා කරන ගීතයක්. රවි සිරිවර්ධන යන් තමයි මේකේ පද රචනය කරලා තියෙන්නේ. රෝහණ වීරසිංහයන් සංගීතවත් කරන මේ ගීතය අපි මේ වැඩසටහනේ ආරම්භයේදී ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ සාහිත්‍ය විචාර වැඩසටහන් සහ ඔබ වෙනුවෙන් මේ සාහිත්‍ය ප්‍රබෝධමත් හැඟීම් මතු කරන එකේ අවසාන අරමුණ තමයි ඔබත් එවන් සාහිත්‍ය නිර්මාණකරුවෙක්, ඔබත් එවන් රසඥතාවයෙන් හිමි දරුවෙක්, ඔබත් එහෙම එවන් රසිකයෙක් නිර්මාණය කිරීමේ අරමුණ. ඉතින් මේ ගීතය අපි දන්නවා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ ලෙන අතහැර යාම කියන පාඩමේ සිංහබාහු කියන නාට්‍ය රචනා කරපු
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විස්තාමත් විශිෂ්ට සාහිත්‍යමය ප්‍රේම කතාන්දරයක් වන මළගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදු 1000 කියන නවකතා දෙක තේමා කරගෙන නූතන පද රචකයෙක් රචනා කරපු ගීතයක්. ඒ වගේම රෝහණ වීරසිංහයන් සංගීතවත් කරනවා, නන්දා මාලනීය බොහොම අපූර්වට ගායනා කරන ආකාරය ඔබට දැනුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඒ වගේ මේ සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ ඇසුරු කරලා ඔබත් එවන් නිර්මාණ ශිල්පියෙක් වෙනවා කියලා. ඉතින් අපි තවත් ඒ අත්දැකීම ගන්න තවත් ඒ වගේම ගීතයක් තියෙනවා අපිට. කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගීතයක්. අපි ඒකත් පොඩ්ඩක් ශ්‍රවණය කරමින් අපේ අදාළ අවස්ථාවට ප්‍රවේශ වෙමු කියලා මම දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. කුසං මං නොවේ මදිරින්දුරාසං ඉක්මනින්ම නැවත එතොත් මලවුන්ගේ අවුරුදුදා නොවැරදීම නුඹ බලන්න මං එනවාමයි නොරි කුසං මං නොවේ මදිරින්දුරාසං මම දැනුණු විදිහට අපේ හඬපටේ විතරයි වාදනය වුණේ, වීඩියෝ එක දර්ශනය වුණේ නෑ වගේ තමයි මට හැඟීම ඇති වුණේ. ගැට්ටුවක් නෑ. දැන් අපි පොඩි ප්‍රවේශයක් තමයි ගත්තේ. අපි මේ නිර්මාණ කරුවා පිළිබඳව කතා කරන්න ඉස්සෙල්ලා මේ නිර්මාණ කරුවා කොච්චර දුරට අපේ ඉතිහාසගත වෙලා තියෙනවද, එතුමා කරපු නිර්මාණ හරහා නිර්මාණ කොච්චර බිහි වෙලා තියෙනවද. ඉතින් අද අපේ මාතෘකාවට අපි ප්‍රවේශ වෙමු නාට්‍ය යනු කුමක්ද. එතකොට නාට්‍ය යනු කුමක්ද කියලා කතා කරාම ඇත්තටම පුතේ අපිට මේ දේශනේ පුරාම අපිට මේ නාට්‍ය යනු කුමක්ද කියන එක කතා කරන්න පුළුවන්. ඒ වුණාට අපිට දැන් කාලය බොහොම අඩු අවකාශයක තිබෙන නිසා විශාල කරුණු සම්භාරයක් ඉතාමත් කෙටියෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ නාට්‍යයක් කියලා කියන්නේ මොකක්ද? අර ගුණසේකර සර් කිව්වා වගේ නාට්‍යයක් කියලා කියන්නේ අපි දකින විවිධ කලා මාධ්‍යයන් අතරින් සුවිශේෂිතම කලා මාධ්‍යයක්. එතකොට මේ කලා මාධ්‍ය සුවිශේෂිත වීමට එක හේතුවක් තමයි කිසියම් නාට්‍ය රචකයෙක් නාට්‍ය පෙළක් රචනා කරන්නේ රංගයක් බිහි කර ගැනීමේ අරමුණ ඇතිවම තමයි. එහෙනම් නාට්‍යයක් කියන සාහිත්‍යාංගයේ තියෙන විශේෂත්ව විශේෂිතම කරුණ තමයි ඒ සාහිත්‍ය කෘතියක් විදිහට මේක එක පැත්තකින් රස විඳින්න පුළුවන් වුණාට වේදිකාවක් මත ප්‍රදර්ශනය වීම නාට්‍යයක තියෙන අනිවාර්ය ලක්ෂණයක්. එතකොට මේ වේදිකාවක් මත ප්‍රදර්ශනය වීම නාට්‍යයේ තියෙන අනිවාර්ය ලක්ෂණයක් වුණාම නාට්‍යයක් කියලා කියන්නේ නම් සජීවී කලා මාධ්‍යයක් කියන අදහස අපි දරුවන්ට දෙන්න ඕනේ. දරුවෝ පිළිබඳ අදහසක් ඇති කරගන්න ඕනේ. එතකොට ඊළඟ එක තමයි දැන් ඔබට පුළුවන් නාට්‍ය පිටපතක් රචනා කරන්න, නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වෙන්න, නිර්මාණකරුවෙක් වෙන්න. එතකොට ඊගාවට අපි බලන්න ඕනේ මේ නාට්‍යයක් කියන්නේ මොකක්ද කියලා. දැන් නාට්‍යයක් කියලා කියන්නේ කිසියම් අවස්ථාවක්, සිද්ධියක්, කතාන්දරයක් අපිට යොදාගෙන අපි මේ සිද්ධියේ අවස්ථාවේ කතාන්දරයේ තියෙන නාට්‍යෝචිත අවස්ථාවන් විතරක්. දැන් තව එතකොට ගැටලුවක් එනවා ඔබට මේ නාට්‍යෝචිත අවස්ථාවන් කියන්නේ මොනවද කියලා. તો නාට්‍යයකට උචිත අවස්ථාවක්. ඒක අපිට වෙනම විග්‍රහ කරගන්න පුළුවන්. අපි කාලය යන නිසා අපි එතනට යන්නේ නැහැ. ඒතර මේ නාට්‍යෝචිත අවස්ථාවන් තෝරාගෙන අපි මුල මැද අග සහිත ක්‍රියා විකාශනයක් සහිතව පෙළ රචනා කරලා වේදිකාවක් මත නිර්මාණය කිරීම තමයි අපි නාට්‍යයක් කියලා කියන්නේ. එතකොට මේ නාට්‍යයක් කියනකොටම මේ නාට්‍යයක් ඒ වගේ ක්‍රියා විකාශනයක් සහිතව ගොඩනගනකොට
නාට්‍යෝචිත අවස්ථාවන් රාශියක් ඒක රාශි කරලා අපි පෙළක් රචනා කරලා ඒක අධ්‍යක්ෂණය කරලා නිර්මාණයක් බවට පත් කරනකොට ඒ නාට්‍ය තුල තියෙන්න ඕනේ ගැටුම් අවස්ථාවන්. ගැටුම් අවස්ථාවන් කියලා කියන්නේ ආතතිය සහ කුතුහලය හැමතිස්සෙම වඩා වර්ධනය වන අවස්ථාවන් මේකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකාගාරයක් අපි ඉදිරියේ ඉන්නවා. ඒතර ප්‍රේක්ෂකාගාරය අනවුණු කරගෙන ප්‍රේක්ෂකාගාරය ආකර්ෂණය කරමින් අපි ඇද බැඳ තබා ගැනීමට සමත් වන සිද්ධිදාමයක් මේ නාට්‍ය තුල ගොඩනගා ගන්න ඕනේ. එහෙම ගොඩ නැගුණේ නැත්නම් ඒක නාට්‍යයක් නෙමෙයි. ඒතර එන නාට්‍යයක ප්‍රබලම අත්‍යවශ්‍ය අංගයක් තමයි ප්‍රබල ගැටුමක් පැවතීම. එතකොට අපේ බටහිර විචාරකයෙක් ඉන්නවා එතුමා කියනවා ගැටුමක් නොමැති තැන නාට්‍යයක් නැහැ කියලා. එහෙනම් මේ ගැටුම කියන එක නාට්‍යයේ ප්‍රබල ස්වරූපයක් තියෙනවා. ඊළඟ එක තමයි මේ නාට්‍ය ඇතුලේ අපිට තියෙනවා මේ සාමූහික කලාවන් රාශියකගේ දායකත්වයේ සපයා ගන්න. එතකොට සාමූහික කලාවන් රාශියකගේ දායකත්වයේ සපයා ගන්න ගමන් අපිට සාමූහිකව විවිධ ආනුෂාංගික අංග මේකට එකතු කරගන්න ඕන. නැටුම, සංගීතය, නේද, අංග රචනය, පසුතල නිර්මාණය, ඔය වගේ විවිධ ආනුෂාංගික අංග. ඒ කියන්නේ ඇත්තටම පුතේ ඔබ නාට්‍යකරුවෙක් වෙනවා නම්, ඔබ නාට්‍ය විෂය හදාරනවා නම්, ඔබට විවිධ කලාවන් පිළිබඳ පරිණත බවක් තියෙනවා. එහෙනම් නාට්‍යකරුවෙක් වෙන්න නම් විවිධ කලාවන් රාශියගේ පරිචය ලැබුවෙක් වෙන්න ඕන. එතකොට එහෙම පරිචය ලැබපු පුද්ගලයෝ තමයි ප්‍රවීණ නාට්‍යකරුවෝ ලෙස අපි සාකච්ඡා කරන්නේ. එදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ ස්ථානයේ සලකමින් අපි සාකච්ඡා කරන්නේ. අපි දැන් මේ කතා කරපු කරුණුත් එක්කම අපිට එකතු කරගන්න පුළුවන් තවත් කරුණක් තියෙනවා. මොකක්ද මේ නාට්‍ය පෙළක් රංගයක් බවට පත්වීමට නම් ඒ නාට්‍ය පෙළ තුල අනිවාර්යයෙන්ම අභිනය කියන එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේ අභිනය කියලා කියන්නේ? දැන් අපි පුතාලා ඩ්‍රාමා නාට්‍ය රංග කලාව කරන පුතාලා මෙතන ඉන්නවනම් ඒගොල්ලෝ දන්නවා අභිනය කියන්නේ අභි කියන්නේ ඉදිරිය. නය කියන්නේ ගෙන යාම. එතකොට අපි ගෙන යන්නේ කොහෙද? ප්‍රේක්ෂකාගාරය වෙතට නාට්‍ය පෙළෙහි අර්ථය ගෙන යනු ලබනවා. එහෙනම් නැවත අපි කියනවා නම් නාට්‍ය පෙළෙහි අර්ථය ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන යාමේ මාධ්‍යය අභිනය. එතකොට මේ අභිනය තියෙන්නේ කාගාවද? අභිනය තියෙන්නේ ප්‍රමුඛව නළුවා ගාව. එතකොට රූපන ශිල්පියා ගාව. එතකොට අපි බලමු දැන් අපි උදාහරණයක් විදිහට නාට්‍යයක නළුවෙක් රංගපාන. එතකොට එයා මොකද කරන්නේ? හිතේ ඇතිවන සිතිවිලි මුහුණෙන් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එයා සමහර තැන්වලදී විවිධ චලන ඉරියව් පාවිච්චි කරනවා. අංග, ප්‍රත්‍යංග, උපාංග භාවිතා කරනවා. භාවිතා කරලා අර නාට්‍ය පෙළෙහි අර්ථය ප්‍රේක්ෂකාගාරයට කියනවා. ඊළඟ එක තමයි එයා වචන පාවිච්චි කරනවා. කතා කරනවා. ඊට පස්සේ තමයි එයා කිසියම් චරිතයක් විදිහට හැඩගැන්විලා ඉන්නවා. එයා ගුරුවරයෙක්ද, එයා වෛද්‍යවරයෙක්ද, නේද? එයා මානසික රෝගියෙක්ද? අන්න එහෙම විදිහට හැඩගැන්විලා ඉන්නවා. එතකොට ඒක තව විදියක්. අන්න ඔය ආකාරයට නළුවා තුල මතුවන ලක්ෂණ හතර තමයි අපි මේ සතර අභිනය කියලා කියන්නේ. දැන් අපිට නැවත අපි පොඩ්ඩක් ඔයගලගේ මෙතන තියෙන PowerPoint එකට ගියොත් එහෙම කිසියම් අවස්ථාවක් හෝ සිද්ධියක් නළු නිලියන් මාර්ගයෙන්, ඒ කියන්නේ සතර අභිනය මාර්ගයෙන් ප්‍රේක්ෂකයන්ට අපූර්වත්වයෙන් යුතුව නිරූපණය කිරීම නාට්‍යයයි. සරලව හරි. එතකොට එහෙම නිරූපණය කරනකොට අපි ඒකේ තියෙන ලක්ෂණ ටිකක් හඳුනා ගන්න ඕනේ. එහෙම නිකන් නිරූපණයක් කරාට දැන් මේ මම කතා කරන එකත් කිසියම් නිරූපණයක් තමයි. ඒක නාට්‍යයක් නෙමෙයි. එතකොට මේක ඇතුළේ ගැටුමක් තියෙන්න ඕනේ, ආතතියක්, කුතුහලයක් තියෙන්න ඕනේ, නාට්‍යෝචිත අවස්ථා තියෙන්න ඕනේ, විවිධ ආංශාංගික කලාවන් භාවිතා වෙන්න ඕනේ. එහෙම තමයි නාට්‍ය වෙන්නේ. එතකොට වාචික අභිනය. දැන් වාචික අභිනය කියලා කියන්නේ වචනයෙන් අපි ප්‍රකාශ කරන අදහස් දැක්වීම. ඔබ නාට්‍යයක අහනවා ගීතයක්. නේද? එදිරිවීර සරච්චන්ද්‍රගේම ගත්තොත් ප්‍රේමයෙන් මන රංජිත වේ, නන්දිත වේ කියන ගීතය. එතකොට මේ ගීතය අහනකොට මොකද වෙන්නේ? ඒ ගීතයේ තියෙන වාචික අභිනය. ඔබ සංවාදයක් ගොඩනගනවා වාචික අභිනය. ආංගික අංග, ප්‍රත්‍යංග, උපාංග, ශරීරයේ විවිධ ඉරියව්. දැන් ඇස්කොනින් බැලීම නේද? ඇස්කොනින් බැලීමත් මොකද්ද? අපිට ආහාරය ආංගික අභිනයට තමයි
අයත් වෙන්නේ. අපි අතපය නැත්නම් අපි විවිධ මුද්‍රා පළ කරනවා. ඒ මුද්‍රා පළ කිරීමත් ආංගික අභිනයට තමයි එන්නේ. අපි ඇවිදිනවා වේදිකාවේ ගමන් කරනවා. අපි විවිධ උපක්‍රම පාවිච්චි ඒවත් ආංගික අභිනයට තමයි වැටෙන්නේ. අයත් වෙන්නේ. එතකොට අංග ප්‍රත්‍යාංග උපාංග භාවිතා කරමින් හැඟීම් පළ කිරීම ආංගික අභිනය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. මේ අංග කියලා කියන්නේ ශරීරයේ ප්‍රධාන අංග. එතකොට ප්‍රත්‍යාංග කියලා කියන්නේ සෙසු අංග. ඉතින් ඊට වඩා කුඩා අංග ප්‍රත්‍යාංග වෙනවා. එතකොට අංග උපාංග වෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ඇස් කොණින් බැලීම උපාංගය. එතකොට මම අතින් සංඥා කිරීම අංගයක්. නේද? එතකොට ඒ වගේ මේ ශරීරයේ තියෙන කොටස් අපි භාවිතා කරනවා. ඒක සාත්වික අභිනය. දැන් සාත්වික අභිනය අපි පුතාලා කියනවා මුහුණෙන් කරන ඉරියව් තමයි සාත්වික අභිනය කියන්නේ. බොහෝ වෙලාවට. ඇත්තට මුහුණෙන් ඉරියව් කරන්න බෑ අපිට කොහෙන් පැන නැගුණේ නැත්තම්. හදවතේ පැන නැගුණේ නැත්තම්. අපි එන සිතිවිලි ඇතුළත් කරගෙන සිතිවිලි වලින් ගොඩනගලා ඒ චරිත ස්වરૂපයට මනෝභාවිකව ප්‍රවේශ වෙලා තමයි අපිට සාත්වික අභිනය නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ආහාර අභිනය. ආහාර අභිනය කියලා කියන්නේ දැන් ආහාර අභිනය ඇඳුම් පැළඳුම් වෙස් මෝස්තර රංග භාණ්ඩ ඒවා කියලා අපි ගොඩාක් නම් කියනවට වඩා අපිට හරි ලේසි දේ තමයි වේදිකාවට පිටතින් ගෙනෙන සියලුම දේ. වේදිකාවට පිටතින් ගෙනෙන සියලුම දේ ආහාර අභිනයට අයත් වෙනවා. ඒ කියන්නේ නළුවගාව නැති කිසියම් දෙයක් අපි වේදිකාව තුළ භාවිතා වෙනවා නම් එහෙනම් ඒක ආහාර අභිනය. දැන් පුතේ අපිට තේරෙනවා එක දෙයක්. මොකද්ද? මේ නාට්‍ය කියන්නේම වෙන කිසිවක් නෙමෙයි. සතර අභිනයම තමයි. සතර අභිනයෙන් තොර නාට්‍යයක් නැහැ. දැන් මම හිතන විදිහට අපේ ගුණසේකර සර් දරුවන්ට අපි ගොඩාක් දීර්ඝව පැහැදිලි කිරීම සඳහා අපිට අවකාශය නැති නිසා අපි මම හිතන විදිහට පැහැදිලි වුණා අපි ඊගාව ප්‍රවේශයට යන්න පුළුවන්. දැන් මම මෙතන මේ ස්ලයිඩ් එකේ තියෙන ටිකම තමයි සඳහන් කරේ. නැවත මම ඒ ටික කියවන්න උත්සාහ කරන්නේ නැහැ. ඔව් සර්. ඔක්කොම දැන් පොඩි දෙයක් දැන් අපිට හිතෙනවා මේකත් එක්කම නාට්‍ය ශෛලිය සම්බන්ධව කතා කරා නම් හොඳයි කියලා. ඇත්තටම දැන් අපි ප්‍රවේශ වෙන්න හදන්නේ සිංහබාහු නාට්‍යයටනේ. එතකොට මේ ශෛලිය කියන්නේ මොකක්ද කියලා සර්ගේ පැත්තෙන් පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඔව් ඇත්තම බොහොම ස්තුතියි මගේ සොහියුරාට. මේ මම ඇත්තම කියනවා නම් ඔය ශෛලිගත සම්ප්‍රදාය නාට්‍ය මේ සිංහබාහුව එහෙම ගණිතනේ ගන්නේ. සාමාන්‍යයෙන් බලලා තියෙන හරිම අඩු සංඛ්‍යාවක්. ඒත් මේ අර මගේ සොහියුරා කරපු විග්‍රහය අහන් හිටියට පස්සේ මටත් මෙතනින් එහාට සෑහෙන දුරට මේ කියන ශෛලිගත නාට්‍ය එහෙම නැත්නම් නාට්‍ය ධර්මී නාට්‍ය කියන ඒවා බැලීමේ ආසාවක් ඇති වුණා. දැන් තමයි මට ඒක මේ වැටහෙන්න පටන් ගත්තේ. මොකද මම නාට්‍ය ගුරුවරයෙක් එහෙම නෙවෙයි. සිංහල ගුරුවරයෙක් නිසා උදෙස් දැන් නාට්‍ය සම්බන්ධයෙන් බොහොම සොයා බැලීම් කරන පරීක්ෂණ කරන කෙනෙක් නිසා ඒ විග්‍රහයත් එක්කලා දැන් ශෛලිගත නාට්‍ය මේ නැරඹීමේ රස විඳීමේ අභිප්‍රායක් මාතරත් ඇති වුණා. කොහොම වුණත් නාට්‍ය ශෛලිය කිව්වහම තාලා ලෝක ධර්මී නාට්‍ය ධර්මී කියලා මෙහෙම කොටස් දෙකකට බෙදෙනවා. ඒතර ලෝක ධර්මී කියලා අපි හඳුන්වන්නේ මේ සාමාන්‍ය විදියට අපි දකින රංගන. නාට්‍ය ධර්මී කිව්වහම අපි සරලව ගත්තොත් එහෙම නැත්නම් ශෛලිගත නාට්‍ය කියලා ගත්තොත් ඔබ මේ දකින මේ සිංහබාහු නාට්‍ය ඔබ නිතර බල්ලැටි 10 වසරේදී ඔබ මේක නරඹන්නේ නැති මේ තමයි ශෛලිගත සම්ප්‍රදායට මනමේ මේ නාට්‍ය යන්නේ. මේවයි ගීතවත් බස්වාරක් තියෙනවා, කවි වගේ ඒවා තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේවා තේරුම් ගැනීම පොඩි අපහසුතාවයක් බොහෝ දිනෙකට එනවා. ඒකට එක හේතුවක් තමයි අර කියන මේ නාට්‍ය මූලධර්ම පිළිබඳව අවබෝධයක් නොමැති වීම ඔය වගේ කාරණා බලපානවා. ඒත් අපි ශෛලිගත නාට්‍ය මේ අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ නිසා ඒක ගැන විස්තර අපි දිගින් දිගටම වෙනවා. මේකදී ලෝක ධර්මී නාට්‍ය කියන එක දැන් අපේ සාමාන්‍ය ජීවිතේ දකින දේවල් සියල්ල මේ ලෝක ධර්මී සම්ප්‍රදාය තමයි තියෙන්නේ. දැන් අපි ගත්ත පුදාලා රූපවාහිනිය අපි දකින ටෙලි නාට්‍යයක්, ඒ වගේම චිත්‍රපටයක් මේ ඔක්කොම මේ ස්වභාවික විදිහට රංගනය දෙන්න උත්සාහ කරනවා. හැබැයි
ශෛලිගත නාට්‍ය ඒ සම්ප්‍රදායෙන් බැහැරයි බොහොම. තේරුම් ගැනීම බොහෝ පිරිසකට යම් අපහසුතාවයක් දනවනවා. හැබැයි ඒත් අර මූලධර්මයන්ට අනුව නරඹන්න ගියොත් ඒ ලොකු අර්ථයක් අරගෙන ජීවිතේට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ලෝකධර්මී නාට්‍යවල අපි ගත්තාම අර කියන ටෙලි නාට්‍ය, ඒ වගේම චිත්‍රපට මේවත් එක්කලා බදලා අපි නාට්‍යවලත් දකිනවා. එහෙම බොහොම අපිට තේරෙන සරල භාෂාවෙන් අපි දන්න කියන විදිහට භාෂා භාවිතා වෙන රංගනයේ දෙන අවස්ථා. ඇත්තටම නාට්‍ය වර්ග දෙකෙන් මොකක් ගත්තත් පුතාලා අර කියන අපි දකින මේ මාධ්‍යවල දකින ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටය කියන මේවත් එක්ක බැලුවාම නාට්‍ය තමයි යථාර්ථවාදීවම යමක් ප්‍රකාශ කරන මාධ්‍ය වෙන්නේ. මොකද ඒකේ වෙන දේ අපිට පේනවා. දැන් අපි ගත්තොත් ෆිල්ම් එකක්, ටෙලි නාට්‍යයක්, ඒකේ වෙඩි තැබීමකින් කවුරු හරි ඝාතනය වෙනව පෙන්නනවා. ඔහුව පුච්චනවා පෙන්නනවා, ආදාහනය කරනවා පෙන්නනවා, රෝහල් ගතව කරා පෙන්නවා, ආදාහනය කරා පෙන්නවා. ඉතින් මේ පුද්ගලයා ඉවරයි ඇත්තටම. නමුත් ඊළඟ වෙනත් ෆිල්ම් එකකත් තවත් නාට්‍යයකත් ඔහු නැවතත් රඟපානවා. ඒතර මේක රංගනයක යෙදුණයි කියන එක හැංගුව අපිට. රංගපෑමක් කියන එක හැංගුව අපිට. රංගපෑමක් නෙවෙයි මේ ඇත්තට මේම දෙයක් වුණා කියලා පෙන්වන්න උත්සාහ කරා. නමුත් අර වෙන අවස්ථාවකදී ඒක බිඳිලා යනවා අපෙන්. හැබැයි නාට්‍යයක් පුතාලා එහෙම නැහැ. නාට්‍යයක් තුළ ඒක ගොඩනැගෙන්නේ ඒක රංගනයක් විදියටමයි. දැන් එක්තරා නාට්‍යයක මට මතකයි ඒ ජවනිකාවක් කරනකොට වෙඩි වදින ජවනිකාවක්. ඒ වෙඩි වදින වෙලාවේදී මොකද කරන්නේ? සෙල්ලම් පිස්තෝලයක් අරගෙන තමන්ගේ විරුද්ධවාදියා දෙසට එල්ල කරනවා. ඒකලම නාට්‍යශාලාවේ පිටිපැත්තෙන් රතිඤ්ඤයක් පත්තු කරනවා. ඊට මේ රතිඤ්ඤේ ඩෝන් කියන හඬ ඇහෙනවත් එක්කලම නාට්‍යයේ තියෙන්නේ පෙළේ තියෙන්නේ අර මේ ප්‍රතිවාදියා වැටෙන්න ඕන කියලා. එක්තරා ඉතින් මේ නාට්‍යය කියන බදා සජීවීනේ. දැන් ෆිල්ම් එකක් ගත්තොත්, ටෙලිඩ්‍රාමයක් ගත්තොත් මේක කොපි ගහලා කොපි ලක්ෂ ගාණක් වුණත් ගහලා යවන්න පුළුවන් ඔක්කොම එකම විදියයි. ආයේ එකිනෙකට වෙනස් වෙන්නේ නැහැ. නාට්‍ය නිතරම වෙනස් වෙනවා. දැන් අතින් විතර මේ පිටිපැත්තේ රතිඤ්ඤයක් පත්තු කරන සිදුවීමේදී එක්තරා දවසකදී මේ නාට්‍ය යම් ස්ථානයක රංගගත කරද්දී මේක රතිඤ්ඤ පිපුරුවේ නැහැ. එතෙන්දී නාට්‍ය රංගපාන අය නිතරම පුතාලා ඔහු ඒ තැන්ඩ විදිහට වෙනස් වෙන්න බලනවා. කරනවා ඒක සාමාන්‍යයෙන්. ඔහු කල්පනා කරනවා වෙනද වෙලා බොහොම පහු වෙලා වෙනද මේක සිද්ධ වෙලා අවසන් නාට්‍යයේ වෙඩි තියෙන පුද්ගලයා කියනවා මම තමුසෙට අදට විතරක් සමාව දෙනවා කියලා අර පිස්තෝලේ තමන්ගේ සාක්කුවට දාගන්නවා. හැබැයි එතකොටම අර අතිඤ්ඤ පුපුරායම්. දැන් ඒතකොට මැරෙන්න ඕන කවුද? වෙඩි තියන්න ගිය පුද්ගලයා. නාට්‍ය සම්පූර්ණයෙන්ම ඉවරයි එතනින්. එතනින් එහාට ගෙනියන්න බෑ. විශ්වාසය සම්පූර්ණයෙන් කඩනවා. මේ සබදාලා මේ ඊට පසුව රංගනයේ දෙන නාට්‍යවල මේ පිස්තෝලයක් නැහැ. ඇඟිල්ල දික් කළා මම තමුසෙව මරනවා, තමුසෙව ඝාතනය කරනවා කියන දේ එහෙම කරනවා. එහෙම කළා අපි දකිනවා එතකොට මේ ඇඟිල්ලක් තියෙන. ඒකේ වෙඩි වදින්නේ අර පුද්ගලයා මරනවායි කියලා බොරුවට මරනවායි කියන එක අංගවන්නේ මේ කියන සිදුවීම් ටික සියල්ලම රංගනයක් කියන පැහැදිලි. ඒතර බර්ටෝල් බෙස්ට් කියන නාට්‍යවල පුතාලා හොනවටේ නාට්‍යෙම ගත්තාම බර්ටෝල් බෙස්ට් ගේ නාට්‍යවලදී මේ අර ගහ ගන්න දෙන්න ඉස්සරහට එලා රණ්ඩු වෙන දෙන්න ප්‍රේක්ෂකයාට පේනවා එතනම පිටිපැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ කොටස අවසන් වුණාම පුටු දෙකක වාඩිලා ඉන්නවා. ප්‍රේක්ෂකයාට පේන මේ තිරාරෝමේව නැහැ භාවිතා කරන්නේ. හංගන්නේ නැහැ කිසිම දෙයක්. විවෘතයි පේනවා රංගපාන දෙන්න කතා කරගෙන ඉන්නවා. අර ගහගත්ත දෙන්න මරා ගන්න හදපු දෙන්න බොහොම සුවඳව මේ කෝපි එකක් බිබී තේ එකක් බිබී කතා කරමින් එකිනෙකා ඒ කැම් බෙදාගෙන කමින් ඉන්න විලාසයක් පේනවා. මේක ඇත්තටම නාට්‍ය රචකයා කරපු දෙයක් පුතාලා. මොකද ප්‍රේක්ෂකයාට දන්න මේක රංගපෑමක්. එහෙනම් මේ රංගපානවා නම් මේ කරන්නේ බොරුවක් නම් නාට්‍යයෙන් මොකක්ද ගන්න ඕනේ. අන්න එතෙන්දී නාට්‍යයේ පණිවිඩය තමයි පුතාලා ගන්න ඕනේ. මෙන්න මේ දේ ඊටාත්ම හොඳින් දක්වීමක් තමයි ඔය නාට්‍ය තුළින් සිද්ධ වෙන්නේ පුතාලා. ඉතින් මේකෙදි ඒක නාට්‍ය ඇත්තම යථාර්ථවාදී. අර ෆිල්ම් වල වගේ ටෙලි නාට්‍ය වල වගේ මේ හැංගීමක් නැහැ. ඉතින් මෙන්න මේ දේ නාට්‍ය තුළ ඊටමත් හොඳින් තියෙනවා. ඔබ නාට්‍ය බැලුවොත් ඔබ දකින්නේ
රංගපෑමක් ඇත්තටම රංගනයක්. ඒත් ඒ රංගනය සංගෝප එකක් නෙවෙයි. කෙලිම පේනවා මේක රංගපෑමක් අපිට පණිවිඩයක් කියන්න හදනවා. අපිට මැසේජ් එකක් දෙන්න හදනවා. ඉතින් පුතාලා ওই විදිහට නාට්‍ය කොටස් දෙකකට බෙදුනහම ලෝක ධර්මී නාට්‍ය, මෙතන ස්වභාවික නාට්‍ය කියලා කියනවා. ඒ වගේම නාට්‍ය ධර්මී නාට්‍ය, සෛනික නාට්‍ය, සිංහබාහුවාදී නාට්‍ය. ඉතින් මේ නාට්‍ය ශෛලීන් ගත්තාම ওই විදිහට නාට්‍ය නිර්මාණය වෙනවා. මේ නිර්මාණය වෙන නාට්‍ය තුලින් උත්සාහ කරන්නේ නාට්‍ය රචකයා ඒ වගේම රංගපාන අය මේ සියලු දෙනාම සමාජයට පණිවිඩයක් ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන පණිවිඩය සමාජයේ යහපත් තැනකට ගෙන එන්න තමයි නිරන්තරයෙන්ම නාට්‍යකරුවගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කිසියම් අවස්ථාවක මේ සමාජයේ නොමග යවන්න රවට්ටන්න අර සීනි බෝල දෙන්න. මෙන්න මේ වගේ දෙයක් නාට්‍යකරුවා කවදාවත් එදා ඉඳලම වර්තමානයේ දක්වාම බලාපොරොත්තු නොවිය යුතුයි. නොවෙනවා කියන එක තමයි මම දරන ඔතන අදහස. ඒ වගේම මම උදිත සර්ගෙන් අහන්න කැමති අපි මේ සිංහබහු නාට්‍යයේ ඒ ශෛලිගත නාට්‍ය පිළිබඳව සාකච්ඡා කරන් යනවා. මේ නාට්‍ය නිර්මාතෘවරයා ඉදිරිවීර සරච්චන්ද්‍රයන්. ඒ ඉදිරිවීර සරච්චන්ද්‍රයන් කියන්නේ මේ මොන වගේ කෙනෙක්ද? මේ වගේ මේ නාට්‍ය දැනට අවුරුදු 60ක් විතර මේ 60 ගානක් රඟ දැක්විලා තියෙනවා. ඒතර මෙච්චර කාලයක් මේ ආපු නාට්‍ය අපි තේනවද මන්දා මේක දීර්ඝ කාලයක් එක දිගටම ජනයාගේ ප්‍රසාදය ලබා ගැනීමෙන් නාට්‍ය නිර්මාණය කරපු පුද්ගලයා මිය ගිහිල්ලත් තාමත් ප්‍රදර්ශනය වෙනවා. මම හිතන්නේ නාට්‍ය ගෙන්න ගන්නත් ලේසි නැහැ. සෑහෙන මුදලක් වැය කරනත් වෙනවා. එහෙම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මේ නාට්‍ය තියෙන වැදගත්කම නිසා. ඒ වගේම මේ නාට්‍ය මේ සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරපු නාට්‍යවල මේ හොඳම නාට්‍යයක් වෙලා තියෙනවා. අග්‍රඵලය කිව්වොත් නිවැරදි මං හිතන්නේ. ඉතින් මෙන්න මේ ගැන මගේ සහෝදරයා මොන වගේ අදහසක්ද ඔබ දරන්නේ කියන එක චුට්ටක් අපේ දරුවන් ඉදිරියේ කිව්වොත් හොඳයි නේද? සර් ඇත්තටම මේ ගුණසේකර සර් දැන් ඇත්තටම සර් කතා කරපු අදහසුත් එක්ක දැන් ඇත්තටම මට මෙන්න මෙහෙම අදහසක් හිතෙනවා. සිංහබාහු නාට්‍ය නිර්මාණය කරපු එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව ඔබට ගොඩක් තොරතුරු ගන්න පුළුවන් විවිධ පොතපත අන්තර්ජාලය ඔස්සේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. එනකොට මම මෙතනදී ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි මේ ඉදිරිවීර සරච්චන්ද්‍රයන් කියන චරිතය හරහා අපිට ගන්න පුළුවන් ජීවන දර්ශනය මොකක්ද එතුමාගේ නිර්මාණකාරයත් හා සංසන්දනය කරමු. එතකොට ඔබ දන්නවා ඔබ ඉගෙන ගන්න රාජකීය විද්‍යාලයට යාබද විශ්වවිද්‍යාලය අපිත් ඒකේ තමයි ඉගෙන ගත්තේ උසස් අධ්‍යාපනය ලැබුවේ. එතකොට මේ විශ්වවිද්‍යාලය මේ අපි කතා කරන්නේ මේ නිදහස ලබා ගැනීමට පෙර යුගයේ. එතකොට නිදහස ලබා ගැනීමට පෙර යුගයේ හැඳින්වුවේ විශ්වවිද්‍යාල කොලීජිය කියලා. එතකොට විශ්වවිද්‍යාල කොලීජිය කියලා පුතේ ඒක අපි හැඳින්වුවේ මොකද මේක යටත් විජිත කරන ආණ්ඩුවේ උපාධි ප්‍රදානය කරන ස්ථානයක් විදිහට තමයි සැලකුවේ. එතකොට මේ විශ්වවිද්‍යාල කොලීජියේ ඉගෙනගත් ශිෂ්‍යයෙක් කියන්නේ විද්‍යාර්ථියෙක් තමයි ඉදිරිවීර සරච්චන්ද්‍රයන්. එතකොට ඉදිරිවීර සරච්චන්ද්‍රයන් එහෙම ඉගෙනගෙන ඇත්තටම එතුමාගේ මුල් බලාපොරොත්තුව තිබෙන්නේ සිවිල් සේවයට ප්‍රවේශ වෙන්න. එතකොට සිවිල් සේවයට ප්‍රවේශ වෙන්න එතුමාගේ දෛවයේ සරදමකටද අපේ වාසනාවකටද අවස්ථාව උදා වුණේ නැහැ. ඒ නිසා එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මට කතා කරන්න ඕනේ මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ප්‍රවේශ වෙනකොට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්නවා ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයෙක්. මගේ වීඩියෝ එක පේනව නේද පුතාලට? ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයෙක්. මේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයා තමයි EFC ලුඩෝවයික් කියන්නේ. එතකොට මේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරයා EFC ලුඩෝවයික් ඉංග්‍රීසි නාට්‍ය නිර්මාණය කරනවා. එතකොට එයා ඔක්කොම කරන්නේ විදේශීය නාට්‍ය අරගෙන ඒක ඉංග්‍රීසියෙන් නිර්මාණය කරනවා. එතකොට බලන්න අපි මේ ඉගෙන ගන්න පරිසරය අපි හැසිරෙන පරිසරය තුල සිදුවන කාර්යයන් එක්ක කිසියම් චරිතයක් ප්‍රබෝධමත් වෙන්නේ කොහොමද කියලා. එතකොට ඉදිරිවීර සරච්චන්ද්‍රයන් කල්පනා කරනවා එයා සිංහල අංශයේ මේ වෙනකොට තාම මහාචාර්ය වෙලා නැහැ. එතකොට සිංහල අංශයේ කතිකාචාර්යවරයා විදිහට එයා කල්පනා කරනවා මේ ඉංග්‍රීසි අංශයේ EFC ලුඩෝවයික් මෙහෙම ප්‍රබෝධයක් පුනරුදයක් ඇති කරනවා නම්
ඇයි සිංහල අංශයේ මට ඒ දේ කරන්න බැරි කියලා. එන්නේ එතනදී එදිරිවීර සරච්චන්ද්‍රයන් කල්පනා කරනවා සිංහල සාහිත්‍ය සමිතිය. දැන් මේ අපේ පුතාලා පිහිටගෙන මේ කටයුතු කරනවා වගේ පාසල තුල. ඒතකොට තව ඉදිරියට අපිට තව කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ සිංහල සාහිත්‍ය සමිතිය පස්සේ එක සිංහල නාට්‍ය අනුමණ්ඩලය කරගන්නවා. කරලා එයා නාට්‍ය නිර්මාණ කරන්න පටන් ගන්නවා ඉදිරිවීර සරච්චා. එතකොට මෙතුමාට මේ වෙනකොට දැන් විශ්වවිද්‍යාලේ මොකක් හරි උත්සවයක් තියෙනකොට ඒ විශ්වවිද්‍යාලේ උත්සවයට අර නෘත්‍ය නාට්‍යවල කොටස් ගෙනල්ලා තමයි පෙන්වන්නේ. එතකොට සරච්චන්ද්‍රයන් පැහැදිලිවම ඒක විවේචනය කරනවා. අපි මේ يعني එල්පිස්ටන් ඩ්‍රැමැටික් කම්පැනි එක ගෙනත් දුන්න මේ අපි විජාතික නාට්‍යයක් ඇතුලේ ඉඳගෙන අපේ නිර්මාණකාරය කරන්න ඕනේ අපිට අපි වෙනුවෙන්ම ස්වාධීනව කිසියම් ගොඩනැගීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා. එතකොට තමයි යා විදේශීය නාට්‍ය කෘති අරගෙන ඔන්න පරිවර්තනය කළා සමහරක් ඒවා අනුවර්තනය කරලා නිර්මාණය කරනවා. දැන් අපි ඔබ අහලා ඇති මගුල් ප්‍රස්තාව වලහ මැනේජර් the proposal කියන එක තමයි මගුල් ප්‍රස්තාව කියන්නේ the bear කියන එක තමයි වලහ කියලා කියන්නේ. ඊට පස්සේ මැනේජර් කියන නාට්‍යය ඒ විදිහටම තමයි තිබ්බේ. ඒවා ගොඩක් ඇන්ටන් චෙකෝව්ගේ නාට්‍ය. ඒතර මේ ඇන්ටන් චෙකෝව්ගේ නාට්‍ය මෙහෙම මම බොහොම කෙටියෙන් ඔබට කියන්නේ මේ ඉදිරිවේර සරච්චන්ද්‍ර කෙනෙක්ගේ එතුමාගේ හැඩය එතුමා කොහොම කෙනෙක්ද කියලා මට හඳුන්වලා දෙන්නයි ඔබට අවශ්‍ය වෙන්නේ. එතකොට මෙහෙම කටයුතු කරනකොට විශ්වවිද්‍යාලයේ ලොකු පුනරුදයක් නාට්‍ය දැන් අපිට දැන් මේ කාලයට වඩා පුතේ වෙනස්. මොකද විවිධ මාධ්‍ය අන්තර්ජාලය මොකුත් නැහැ. ඒතකොට නාට්‍ය හරි ප්‍රමුඛ මාධ්‍යයක්. එතකොට මේ විශාල පුනරුදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති කරන ඉදිරිවේර සරච්චා. එතකොට එහෙම මේ පුනරුදය නිසාම විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කරනවා තව දුරටත් මේ විශ්වවිද්‍යාලය ඇතුලේ නාට්‍ය කලාව දියුණු කරන්න ඕනේ. ඒ දියුණු කරන්න ඕනේ කියලා හිතලා විදේශීය නාට්‍යකරුවෙක් එයාට අපි කියන නියුමාන් ජුබාල් නොර්වීජියානු ජාතිකයෙක්. ඒතර මේ නොර්වීජියානු ජාතික නියුමාන් ජුබාල් කියන නාට්‍යකරුවා ඔන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්පත් පුද්ගලයෙක් ලෙස රැගෙන එනවා. ඔන්න දැන් නියුමාන් ජුබාල්ගේ ගොඩක් දේවල් සිංහලට පරිවර්තනය කළා එතුමත් එක්ක සම්බන්ධීකරණය කරන්නේ සරච්චන්ද්‍ර. ඒතර සරච්චන්ද්‍ර කියන්නේ දිවි භාෂා උගතෙක්. පාලි සංස්කෘත විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කෙළපැමිණි සිංහල භාෂාව පිළිබඳ හොඳ හසර දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඒතර මේ නියුමාන් ජුබාල් ඇවිල්ලා දැන් සරච්චන්ද්‍රත් එක්ක මෙහෙම කටයුතු කරනකොට මම මේ සම්දිස්ථාන මේ අවස්ථාව කියන්නේ. එතුමා නිර්මාණය කරන වෙදහටන කියලා නාට්‍යයක්. එතකොට මේ වෙදහටන කියන නාට්‍ය නිර්මාණය කරනකොට සරච්චන්ද්‍ර පොඩි පීරිසි කෝප්ප, ඒ කියන්නේ ඔබ දන්නවා කෝප්ප කීපයක් අරගෙන පොඩි අර නාට්‍යයට සම්බන්ධ වෙන සංගීතය වාදනය කරන්න පටන් ගන්නවා. ජල තරංග වාදනයක්. ඔබ දැකලා නැතුව ඇති සමහරක් වෙලාවට අර මේ කෝප්ප ටික තියලා තට්ටු කරලා සංගීතමය නිබ්බද වීමක් කරනවා. අපූර්ව සංගීත නිර්මාණ. එතකොට මේ ජල තරංග මම කියන්නේ මේක අපේ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා නම් මේවා විස්තර ලියන්න ඕනේ නැහැ. ඒ වුණාට මම කියන්නේ මේ පුද්ගල චරිතය ගොඩනැගිච්ච විදිහ. එතකොට මේ ජල තරංග වාදනය කරනකොට නියුමාන් ජුබාල් අහනවා සරච්චන්ද්‍රගෙන් මොකද තේ කඩයක් දාලාද? එතකොට මොකද වෙන්නේ සරච්චන්ද්‍ර මෙච්චර කාල ජුබාල් එක්ක එකට කටයුතු කළා විශාල කලකිරීමක් ඇති වෙනවා. දැන් එයාට පේනවා අපේ නාට්‍ය කලාව වඩා වර්ධනය කරන්න මේ විදේශීය නාට්‍ය කෘති මත යැපිලා වැඩේ කරන්න බෑ. ඒ නිසා මම මේ විශ්වවිද්‍යාලෙනුත් එළියට ගිහිල්ලා පර්යේෂණ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. එතකොට ඒ සරච්චන්ද්‍රගේ ගෝලයා තමයි තිස්සකාරී වසම්. පසු කාලීන නාට්‍ය කලාව ඉතාමත් ප්‍රබෝධමත්ව බැබළුණු චරිතයක්. එතකොට තිස්සකාරී වසම්ගේ කැමරාවත් අරගෙන ඔන්න දැන් එළියට බැහැලා විවිධ පර්යේෂණ කරනවා සිංහල ගැමි නාට්‍ය, කෝලම්, සොකරි, නාඩගම් ඒවා බලමින් එතකොට විවිධ ශාන්ති කර්ම බලමින් ඇවිදිනවා ගවේෂණය කර. එතකොට මේ ඇවිදීමේ ප්‍රතිඵලයක් විදියට එයා ලියන පොතක් සිංහල ගැමි නාටකය the folk play කියන එක. සිංහල ගැමි නාටකය කියන පොත ලියන. එතකොට මේ පොත ලියලා දැන් ඔබ නාට්‍ය විෂය ඉගෙන ගන්නවා නම් ඔබ මේ පරිශීලනය කරන්නේ පොත. ඔන්න මම පොඩ්ඩක් ඉක්මනට මේක පැහැදිලි කරගන්න ඕන නිසා මම පොඩ්ඩක් යනවා ඉක්මනට. දැන් මේ පොත මෙයා කරන අතරේ තව අවස්ථාවක් ලැබෙනවා ඉදිරිවීර සරච්චන්ද්‍රට ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබෙනවා.
ඒතර ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබුණාම නෝ කබුකි කියන ජපන් නාට්‍ය බලන්න ලැබෙනවා. ඒතර මේ ජපන් නාට්‍ය බලන්න ලැබෙන අතරතුරේදී තව පොඩි අවස්ථාවක් උදා වෙනවා. වන ලැහැබකදී කියන අකුතගාවා කියන කෙටි කතා කරුවා රචනා කරපු ඒ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටය රෂෝමාන් කියන චිත්‍රපටය බලන්න ලැබෙනවා. දැන් මේ රෂෝමාන් කියන චිත්‍රපටයේ පොඩි අපූර්වත්වයක් තියෙනවා. ඒ මොකද්ද? එක්තරා පුද්ගලයෙක් මිනිහක් මරලා තියෙනවා. හැබැයි මේ පුද්ගලයා මිනිහ මරපු එක පිළිබඳව ඒ පුද්ගලයාගේ පාපොච්චාරණය සහ විවිධ පිරිසගේ පාපොච්චාරණය තමයි ගොඩනැගෙන්නේ. එතකොට සරච්චන්ද්‍රට හරි අලුත් සිතිවිල්ලක් පහළ වෙනවා. මොකද්ද මේ සිතිවිල්ල? ඒ රසෝමාන් චිත්‍රපටයේ හරහා අපිට ප්‍රේක්ෂකාගාරයට නිශ්චිත අදහසක් දෙන්නේ නැතුව ප්‍රේක්ෂකාගාරයේ බුද්ධිය කලම්බණය කරමින් නාට්‍යයක් නිර්මාණය කරන්න බැරිද? එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට සරච්චන්ද්‍ර ලාංකීය නාට්‍ය කලාවේ සංදිස්ථානමය නාට්‍ය නිර්මාණය අපිට මේ කතා කරන්න අවස්ථාව නෙමෙයි. ඒකට මනමේ නාට්‍ය ගැන කියන්න ඕන එක තමයි මෙච්චර කල් ජාතක කතා කරුවා දක්වපු සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් මුදවලා නව චින්තනයක් මනමේ නාට්‍ය හරහා මතු කිරීම නිසා ලාංකීය නාට්‍ය කලාවේ සංදිස්ථානීය බවට පත් වෙනවා. එතකොට දැන් අපිට තේරෙනවා පුතේ මේ සරච්චන්ද්‍රයන් කියලා කියන්නේ හුදු නිර්මාණාවලියක් නිර්මාණය. එතකොට මේ නිර්මාණ කරපු පුද්ගලයා ඇත්තටම මේ හුදු නාට්‍ය නිර්මාණ ටිකක් කරනවට වඩා විවිධ පර්යේෂණ ව්‍යාපාරයක ප්‍රතිඵලයක්. ඒ නිසා තමයි සරච්චන්ද්‍රයන් තවමත් සාහිත්‍ය ව්‍යාපාරය තුළ දැවැන්ත වෙලා තියෙන්නේ. දැන් මම අපේ දරුවන්ටත් කියන්නේ අපි කරන්නේ මොනවද? ඒ කරන එක ඇතුලේ අපි අපේ ශක්්‍යතාවයන් හැකියාවන් අඳුරගෙන නව දෙයක් නිර්මාණය කිරීම තමයි වැදගත්. එතකොට අපේ සර් මට කිව්වා මේ සිංහබාහු නාට්‍ය කොහොමද අග්‍රඵලය වෙන්නේ? කොහොමද අග්‍රඵලය වෙන්නේ? දැන් අපි ගත්තොත් දැන් සිංහබාහු නාට්‍ය බිහි වෙන්න කිසියම් හේතු සාධකයක් තියෙනවා. එතකොට අපි කියවනේ පුතේ අර ජපානයේ ගිහිල්ලා ඉදිරිවීර සරච්චන්ද්‍ර නෝ කබුකි නාට්‍ය බැලුවා කියලා. එතකොට මේ කබුකි නාට්‍ය බලනකොට කබුකි නාට්‍යයේ ඉන්න සිංහයෙක්. දැන් ඔබට මේ පින්තූරේ ඉන්න පේනවනේ සිංහයා. එතකොට මේ සිංහයා විදිහට අංග රචනය කරපු සිංහයෙක් ඉන්නවා. එතකොට මේ සිංහයා සරච්චන්ද්‍ර කල්පනා කරා අපේ ලංකාවේ නාට්‍ය කලාවේ නාඩගම් නාට්‍ය කලාව හරහා මේ කබුකි නාට්‍යවල තියෙන කිසියම් ආభాෂයක් අරගෙන නිර්මාණයක් කරන්න පුළුවන්ද? දැන් ඔහොම සිටිවිල්ල ඉන්නකොට සරච්චන්ද්‍රයන් අරුණාචලම් නේවාසිකාගාරයේ ගත කරනකොට මේක ලස්සනට පින් ඇති සරසයි වරමක් දෙන්නේ කියලා යාගේ චරිත ප්‍රදාන විස්තර කරනවා. එහෙම ඉන්න අතරේදී සරච්චන්ද්‍රයන්ට හමු වෙනවා පොතක් මහා වග්ගපාලිය කියලා පොතක්. එතකොට මේ මහා වග්ගපාලිය කියන පොතේ තියෙනවා මෙන්න මෙහෙම සඳහනක්. මොකක්ද සඳහන? සුද්ධෝදන රජතුමා සිද්ධාර්ථ කුමාරයා කියන්නේ එතකොට බුද්ධත්වයේ ලැබලා බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මෙහෙම ඉල්ලීමක්. මොකද්ද ඉල්ලීම? ස්වාමීනි ඔබ වහන්සේ තමයි මගේ ජීවිතයේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව. ඒ වුණාට ඔබ වහන්සේ මාව ඇතහැරලා ගිහිල්ලා සක්විති රජ වුණා. ඊට පස්සේ මගේ ජීවිතයේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි නන්ද කුමාරයා. නන්ද කුමාරයාත් ඔබ වහන්සේ රැගෙන ගිහිල්ලා මහාන කරා. ඊට පස්සේ මගේ ජීවිතයේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමයි කවුද? රාහුල කුමාරයා. රාහුල කුමාරයාත් ඔබ වහන්සේ රැගෙන ගොස් මහාන කරා. ඉතින් මට විශාල දුකක් දාරක වේදනාවක් මට තියෙනවා. ඒ නිසා මම ඔබ වහන්සේගෙන් නිල්ලීමක් කරනවා. මොකක්ද? මීට පස්සේ දරුවෝ මහාන කරනකොට දෙමව්පියන්ගෙන් අහන්න නැතුව මහාන කරන්න එපා. ඒ වෙනුවෙන් ශික්ෂාපදයක් පනවන්න, විනය නීතියක් පනවන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන අතරේ සුද්ධෝදන රජතුමා මෙහෙම සඳහනක් කරනවා. මොකද්ද සඳහන? පුත්‍ර ප්‍රේමය වනාහි හමසිඳි මසසිඳ නහරසිඳ ඇටසිඳි ඇට මිදුළු මත සදා දුක් දෙන දෙයක්. දැන් අපේ දරුවෝ, දැන් මේ අහන් ඉන්න දරුවෝ, දැන් ඔබගේ තාත්තා, ඔබගේ අම්මා ඔබට කොච්චර ආදරේද කියලා ඔබ දන්නවා. එතකොට ඔබගේ අම්මාගේ ආදරය සෙනෙහස පේනවා.
හැබැයි තාත්තගේ සෙනෙහස එහෙම පේන්නේ නැහැ. තාත්තගේ සෙනෙහස කොතනද තියෙන්නේ? හමසින්දී ඇට මිදුළු මත තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ඔබට හොයාගන්න බෑ තාත්තගේ ඇට මිදුළු මත ලේ දහරාව මත ඔබට තියෙන සෙනෙහස තියෙන්නේ. එතකොට සරච්චන්ද්‍රයන් මේක කම්පණය කරනවා මේ වෙලාවේ එයාගෙන් ඈත් වෙලා දරුවෝ. එදා මෙයා අරුණාචලම් නේවාසිකාගාරේ හුදකලාව ඉන්නේ. එතකොට එයා කල්පනා කරනවා මම මේ පුත්‍ර සෙනෙහය පිළිබඳ අපූර්ව නාට්‍යයක් කරන්න ඕනේ. පිතු සෙනෙහෙ පුතු හද තුලම මිස නැත පුතුන් හද තුල රඳන්නේ කියලා සරච්චන්ද්‍ර තමන්ගේ නාට්‍ය තුල භාවිතා කරන්නේ මේ අදහස. ඒතර අපිට පේනවා සාහිත්‍ය පරිශීලනය කිරීමෙන් කොච්චර නිර්මාණ ප්‍රවේශයක් අපිට ලැබෙනවද කියලා. එතකොට දැන් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය අග්‍රඵලය වෙන්නේ කරුණු දෙකක්. සමහර විචාරකයෙක් කියනවා මේක පුත්‍ර ධාරක සෙනෙහය පාදක කරගත්ත නාට්‍යයක්. සමහර කෙනෙක් කියනවා මේක පරම්පරා ගැටුම තීරණය වෙච්ච නාට්‍යයක්. ගුණදාස අමරසේකර එදිරිවීර සරච්චන්ද්‍රයන්ව විවේචනය කරලා කිව්වා සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය නිකම් පපඩම් නාට්‍ය වගේ. ඒ නාට්‍ය වලින් කිසිදු සමාජ කතිකාවතක් නැහැ. එයා කරන්නේ නාට්‍ය ධර්මයේ නාට්‍ය ඇතුලේ සෞන්දර්යවාදී ස්වරූපයක් රැගෙන එම පමණයි කියලා. එතකොට ඒ කරපු විවේචනයට සාහිත්‍යමය වශයෙන් දුන්න පිළිතුර තමයි කවුද? එදිරිවීර සරච්චන්ද්‍රයන් මේ සිංහබාහු නාට්‍ය නිර්මාණය කිරීම. ඉතින් පුතේ ඔයගොල්ලෝ මෙතන 10 11 පුතාලට කියන්නේ ඔබට දීලා තියෙන මේ ලෙන අතහැර යාම කියන පාඩමේ විෂය කොටස මේ වගේ දැවැන්ත නාට්‍යයක්. ඇත්තටම අර ගුණසේකර සර් කිව්වා වගේ මේ මොහොතේ රටේ කොරෝනා අර්බුදය තිබ්බේ නැත්තම් මේ මොහොතේ දැන් මේ කතා කරන මොහොතේ නළු නිළියෝ සිංහබාහු නාට්‍ය පෙන්වීම සඳහා වේදිකාවේ ඇඳ පැළඳ ගන්න. ඉතින් ඒ නිසා අපිට පේනවා සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණ අතරින් සිංහබාහු නාට්‍ය අග්‍රඵලය වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන විදිහට බොහොම කෙටියෙන් තමයි කතා කළේ. ඒත් කරුණු ටිකක් ගොනු කරගන්න සිද්ධ වුණා ගුණසේකර සර්. අපිට මම හිතනවා මේකත් එක්ක මේ සිංහබාහු නාට්‍ය ඒ තියෙන ඒ ඓතිහාසික පුරාවෘත්තයේ යොදා ගැනීම ඒකේ පිළිබඳව කිසියම් විග්‍රහයක් තවදුරටත් අපේ සර් සිදු කරනවා නම් වටිනවා කියලා. ඔව් මේ මට අර සරච්චන්ද්‍රයන්ගේ ඇතරම් පෞද්ගලික ඒ තොරතුරු ඒ තරම් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් අපේ දරුවෝත් මම හිතන්නේ අද දවසේදී බොහෝ එතුමාගේ තොරතුරු දැනගන්න ඇති සර්ගේ අදහස් වලට ඇහුම්කන් දීම තුළින්. එකලස මගෙන් අර ඇහුවේ මේ දරුවන්ට පොඩ්ඩක් විස්තර කරමුද කියන එක මේ නාට්‍ය ඉතිහාසය නාට්‍ය නිර්මාණය කරන්න හේතුව මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න කියන එක. නාට්‍ය නිර්මාණය කරන මේ සරච්චන්ද්‍රයන් මේකට තේමා වශයෙන් යොදාගත්තයි කියලා අපි දකින්නේ මූලාශ්‍රවල මහාවංශයේ තියෙන අර සිංහල ජාතිය බිහිවීමේ කතා පුවත. ඒතර මේ කතා පුවත අරගෙන එතුමා මේ මනා ප්‍රතිභාවකින් යුක්තව මේ නාට්‍ය ගොඩනගන්න ඇති කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒතර මේ සිංහ මහා වංශයේ තියෙන මේ කතාව පොඩ්ඩක් සරලව මතක් කරොත් මම වංගදේශේ රයිතුමා රාජධානිය තියෙනවා රයිතුමා ඉන්නවා. ඒ රයිතුමාගේ දියණියක්. ඇය මේ කතාවේ සුප්පා දේවිය කියලා චරිත නිරූපණය කරන්නේ. ඇය මාලිගාවෙන් බැහැරට යනවා. ඉතින් ඔබ දන්නවා මාලිගාවකින් එළියට එනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. කුමාරිකාවකට. මොකද මේ කුමාරිකාවක් නිරන්තරයෙන්ම පුතේ කාගේ හරි මයික් එකක් ඕන් වෙලා තියෙනවා පොඩ්ඩක් ඒක මියුට් කරගත්තොත් හොඳයි. රජමාලිගාවකින් එළියට එනවයි කියන එක එහෙම ලේසි පාසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඇයට විවිධ හේතු නිසා මාලිගාව එපා වෙන්නේ නැති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. රජවරු පුතාලා ඉතින් බොහොම කාර්යබහුලයි.
සමහරක් වෙලාවට රජ තමන්ගේ පියාගේ ආදරය අඩු වෙනවා. මව එහෙම නැතිනම් තවත් මේක දැනෙනවා. ඉතින් මේ රාජ්‍ය සැප උනත් කෙනෙකුට එපා වෙනවා. ඒක පිළිකුලෙන් බැහැර කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ කුමාරිකාවත් මේ රාජ්‍ය සැප බැහැර කරලා ඇය සාමාන්‍ය කාන්තාවක් විදියට සාමාන්‍ය කෙනෙක් විදියට ඇඳුම් පැළඳුම් ඇඳගෙන රජමාලිගාවෙන් පිටත් වෙනවා. ඇයට පිටත් වෙන බාධකයක් වුණේ නැහැ. ඒත් ඇය ගමන් කරනවා මේ පාර දිගේ ඔය යද්දී ඇයට එක්තරා රත පෙළක් හම්බ වෙනවා. මේවා කරත්ත. මේ කරත්ත සාමාන්‍යයෙන් අපි අහලා තියෙන පුතාලා මේ සමූහයක් නිතරම ගිහිල්ලා තියෙනවා. තවලම කියලාත් මේක හඳුන්වනවා. සමූහයක් නිතරම එකට ගමන් කරනවා මේ කැලෑ මැදින් කාන්තාර මැදින් ඔය ජාතක පොතේම සඳහන් වෙන්නේ නිතරම කරත්ත 500කට ආසන්න පිරිසක් ගමන් කරායි කියන එක. ඉතින් මේ වගේ කරත්ත පෙළක් පිටුපස්සේ ඔහේ ඇය ඇවිදගෙන යනවා. අරමුණක් නැහැ ඔහේ යනවා. ඒ යද්දී අතරමඟ වනාන්තරයක් මැදින් ගමන් කරද්දී එක පාටම මේ කරත්ත පදවන්නන් කරත්ත කරුවන් පැනලා දුවනවා. එතෙන්දී ඇයට දුවා ගන්න බැරි වෙන්නත් ඇති. ඇය කුමාරිකාවක් නේ පුතාලා. අනික මේ වගේ අවදානමක් ඒ දෙයක් ගැන අවබෝධයක් නැතුවත් ඇති. එක්කෙනෙක් දෙන්නෙක් දුවනකොට මේ සියලු දෙනා දිව ඇයට ලෝකෙ ගැන එච්චර ලොකු අවබෝධයක් නැතුව ඇති. සමහරක් අර මාලිගාවක් කුටි වෙලා හැදිච්ච නිසා ඇය එහෙමම හිටියා. ඉතින් කොහොම හරි සිංහෙක් පැනලා මේ බඩු භාණ්ඩ විනාශ කරන ගමන් මිනිසුන්ට හානි කරන ගමන් ඇය වෙතට පැමිණිලා ඇය දෙස බොහොම ස්නේහයෙන් බැලුවා. ඇයත් එහෙම ඔහු දෙස ස්නේහයෙන් බැලුවා. මේ නිසා ඊට පස්සේ දෙන්න එකතු වෙලා කැලේ පදිංචි වුණා, ගල් ගුහාවක ජීවත් වුණා. ඔවුන්ට දරුවන් ලැබුණා. ඉතින් මේ සිද්ධිය තමයි නාට්‍ය තුල අරගෙන තියෙන්නේ පුතාලා. මේකෙදී දරුවෝ දෙන්න ලොකු මහත් වෙනවා. අන්න එතෙන්දී තමයි ගැටුම පටන් ගන්න හදන්නේ. මොකද ගැටුම කියන එක නාට්‍යයක තියෙන බොහොම ප්‍රබල අංගයක්. මේ දරුවෝ ලොකු වෙනකොට දෙමාපියන්ගෙන් ප්‍රශ්න කරනවා. දැන් ඔබට මතකයි ඔබ පොඩි කාලේ ඔබ කන්නේ බොන්නේ නැති ආහාර තියෙනවා නම් ඒවා අම්මා ඔබට එක එක දේවල් කියමින් කවනවා. කළු පුතේකට නම් දුවේකට නම් සුදු වෙනවා කිව්වහම ඔය පොඩි කාලේ ඔය මොනවා හරි කෑමක් කවා ගන්න පුළුවන්. එතකොට ඔය වගේ සරල දේවල් වලින් දරුවෝ රවට්ටන්න පුළුවන් පුංචි කාලේදී. හැබැයි මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඉන්පසුව මේ ලොකු වෙනකොට ඒක අපි විද්‍යාත්මකව දන්න එක වෙනවද නැද්ද කියන එක මේව පිළිගන්නේ නැහැ. ඉතින් තාත්තා වෙනස්. තාත්තා සතෙක්. මේ තුන්දෙනා එක විදියක්. ඔන්න ගැටුම් පටන් ගන්නවා මේ නාට්‍ය තුළ. ඒතර මේකත් එක්කලා මේ නාට්‍ය තුළ අර සියුම්ම යටින් දිවෙන්නේ ගතානුගතිකත්වය සහ නූතනත්වය අතර සදාකාලික ප්‍රතිවිරෝධය කියන දේ. ඒ කියන්නේ පුතාලා මේ ඔබේ අම්මා තාත්තා වුණත් අපි වුණත් කැමති ඔබ අපි වගේම හැදෙනවා නම් කියලා තමයි. අපි වගේම වැඩ කරනවා නම්, අපි වගේම හිතනවා නම් ඕකට තමයි ඇත්තටම අපි කවුරුත් කැමති. ඔබත් කවදාකරි එහෙම තමයි. ඔබ හිතන්නේත් ඔබේ දරුවන් ඔබ වගේම ජීවත් වෙනවා නම්, ඔබ වගේම හිතනවා නම්, ඔබ වගේම වැඩ කරනවා නම් ප්‍රමාණවත් ඉතා හොඳයි කියන එක. ඉතින් මේක එහෙම සිද්ධ වෙන්නේ නැහැ පුතාලා. ඒකට මම මගේ පියා බලාපොරොත්තු වෙච්ච විදියටම නෙවෙයි මම අද ජීවත් වෙන්නේ. මගේ පියා බලාපොරොත්තු වුණා මම ගමේ ඔහුගේ මේ ඉඩකඩම් වල ඊළඟට මහගෙදර පදිංචිලා ජීවත් වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. නමුත් තාත්තා ඒකට හරි කැමැත්තක් දැක්වුවා. නමුත් ඒක මට කරගන්න බැරුව ගියා. ඉතින් මෙන්න වගේ පුතාලා මේ අර වැඩි හිටියෝ කැමති දේම අපේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟ පරම්පරාවකින් ඒවා බින්දිනවා. ඒ වගේම අපේ දරුවෝ ගැනත් අපි හිම හිතනවා. ඒ විදිහටම. අපි කැමති විදිහට ඒක දැන් මට ඉතිසි දෙයක් තමයි අපේ දරුවෝ ලොකු වෙනකොට පිටරටවල් වල ඉඳී දැන් යුක්‍රේනයේ මේ හිටියනම් අද අපි මොකද කරන්නේ? යුක්‍රේනයේ හිටියනම් අපි හැම වෙලාවෙම දැන් අපි බලනවනේ මේ නිවුස් බලනවා හරි ලස්සනට. ඉතින් අහස් කූරු යනවා වගේ මිසයිල් යනවා පේනවා. ඒ උඩදී එකට වැදිලා ගිනි ගන්න ඒවා තියෙනවා. ලස්සන රටාමවනවා. මේ දර්ශන අපි බොහොම ලස්සනට බලනවා. ඉතින් මගේම දරුවෙක් ඒ රටේ නොහිටි නිසා මට ඒක අද අර වගේ නිකන් දර්ශනයක් විතරයි. ඒත් ඒ වෙලාවේ මම කල්පනා කරේ මේ දරුවෝ හිටියනම් මේවයි අද අපිට මොකද වෙන්නේ?
අපි කොහොමද ගෙන්න ගන්නේ ගිහිල්ලා එක් කරන් එන්නේ ලංකාව තුල අපිට දුවලා ගිහිල්ලා ඇදගෙන මොකක් හරි කරගෙන එන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඉතින් මේ කියන ගැටුමට මට හිතුනේ දැන් අපිත් යනව නේද කියලා. මේගොල්ලෝ යන්න පටන් ගත්තොත් මේක නෙවෙයි ලෝකේ කියන්නේ මේ රට නෙවෙයි. ඊට වඩා දේවල් තියෙනවා කියලා යන්න හැදුවොත් අපි නවත්තන්න බෑ. ඉතින් මෙන්න මේ කියන ගැටුම කියන එක මටත් එනවා. ඔබත් කවදකාරී ලොකු මහත් වෙනකොට පුතේ ඔබටත් මෙන්න මේ ගැටුමට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේක තමයි මේ සරච්චන්ද්‍රයන් මේ නාට්‍ය තුළ විකාශනය කරන්න උත්සාහ කරන්න පුතේ. මේක හැමදාම තියෙන එකක්. මේ ප්‍රශ්නේ නවතින්නේ නැහැ. මේක දිගටම යනවා. මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවෝ මා කැමති ආකාරයටම අඩු ගානේ 90%ක්වත් හැදෙයි කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින් ඒ 100%ක්ම වෙන්නේ නැහැ කිසිසේත්ම. ඒතර මේකේ පොඩි මට මගේ උදිත සර් පොඩි මට මෙතන ගැටලුවක් මතුවෙනවා මේකෙදී මේ සිංහෙක් තමයි මේ ජීවත් වුණා කියලා කියන්නේ කැලේ මේ සිංහෙක්මද ඇත්තටම මේ ඉතිහාසයට අනුව ඉන්නේ නැත්තේ. එහෙම කෙනෙක්ද මේක ගැන පොඩි මට චුට්ටක් හඳුන්වලස ඊළඟට මේ සිංහබාහු තරුණෙක් වශයෙන් හැසිරෙන විදියත් චුට්ටක් කියන්න පුළුවන් නම් හොඳයි සර්. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ සිංහෙක්මද මේ දරුවෝ අහපු කතාවක් තමයි කොහොමද මේ සිංහයෝ මිනිස්සු ජීවත් වෙන්නේ? කොහොම වෙන්න පුළුවන් දෙයක්ද කියන එකක් දරුවෝ සාමාන්‍යයෙන් අපි උගන්වන්න ගියාම ප්‍රශ්න කරනවා. ඉතින් මේකට මම දීපු යම් උත්තර තියෙනවා. මම කැමතියි උදිත සර් මේ පිළිබඳව දක්වන අදහස මොකක්ද කියලා චුට්ටක් දැනගන්න. ඇත්තටම සර් මේ අපි කිසියම් නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය ඇතුලේ ප්‍රේක්ෂකාගාරයට විශ්වාසනීයත්වයක් ගොඩනගන ස්වරූපයක් තියෙනවා. එතකොට නාට්‍යකරුවා ඇත්තටම මෙතනදී පාවිච්චි කරන්නේ ඉතිහාසගත කතා පුවතක්. එතකොට අපේ සිංහලයා ඇතිවීම පිළිබඳ පුරාවෘත්තේනේ සරච්චන්ද්‍රයන් භාවිතා කරන්නේ. ඇත්තටම සරච්චන්ද්‍රයන්ගේ ඒ භාවිතා කිරීම කියන අරමුණ තුල කිසිසේත්ම බලාපොරොත්තුවක් උනේ නැහැ මේ සිංහයෙක් පිළිබඳ කතාන්තරයක් ඉදිරිපත් කරන්න. අර මම කිව්වා වගේ ඉස්සෙල්ලා දැන් මේ එතුමගේ පින් ඇති සරසයි වරමක් දෙන්නේ කියන පොතේම එතුමා කියනවා මගේ ජීවිතයේ දුර්භාග්‍යමත් සමයක් උදා වුණා. මගේ දරුවන් මාව අතහැරලා ගිහිල්ලා. එතකොට මම මේ අරුණාචලම් නේවාසිකාගාරේ හුදකලා වෙලා ඉන්නවා කියන කතන්දරය ඇතුලේ බලන්න අපිට පේන්නේ කිසියම් විදිහකට සරච්චන්ද්‍රයන් තුල මධ්‍යම පාන්තික පියෙකු ලෙස ඇතිවෙච්ච පීඩනය සිංහබාහු නාට්‍ය ඇතුලෙන් මතුවලා තියෙනවා. එතකොට එහෙනම් මේ සිංහබාහු නාට්‍ය තුල අපි දරුවන්ට අපි කියන්න ඕනේ ඒකේ ජීවත් වෙන්නේ සිංහයෙක් වුණාට ඒකේ බාහිර ස්වરૂපය සිංහයේ චරිත ස්වභාවය වුණාට මේ අපි දන්න අපි ජීවත් වන මධ්‍යම පාන්තික ජීවිතය ඇතුලේ ඉන්න පියෙක් තමයි සිංහයා කියලා කියන්නේ. එහෙනම් දැන් අපිට පේනවනේ සෙඩ අතර ඒ වුණාට අපිට දැන් නැවත ප්‍රශ්න කරන්න පුළුවන් දරුවන්ට දැන් මොකද දැන් මේ සිංහයෙක් නම් එයා ඇත්තටම ස්වාමී කියන්නේ මධ්‍යම පාන්තික පියෙක් නම් මෙතන ගැටුමක් ඇති වෙන්නේ නැහැ නේ කියලා. ඇත්තටම එහෙම කිව්වොත් ඍජුවම කිව්වොත් මෙතන සිංහයෙක් නැතුව පියෙක් වුණා නම් එහෙම ගැටුම නැති වෙලා යනවනේ. එතකොට නාට්‍යකරුවා ගැටුමක් මතුව රඳවා තබා ගනිමින් එතකොට මේ සිංහයාගේ චරිතය ඇතුලේ සංකේතවත් කරන්නේ මධ්‍යම පාන්තික පියෙක්. එතකොට මධ්‍යම පාන්තික පියා සහ පුතා අතර ඇතිවන ගැටුම තමයි මේ නාට්‍ය පුරාම ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි දැන් සර් තව පොඩ්ඩක් සර්ට විග්‍රහ කරගැනීමේ අවශ්‍යතාවය තියෙනවද නැත්නම් අපි ගල්ලෙන ලින්දලා ලෙන්දොර ඇරලා ගීතයට ප්‍රවේශ වෙමුද? ඔව් සර් උතන පොඩ්ඩක් සර් මේ මහා වංශයේත් සර් ඔබ සිංහෙක් කියලාම නේද සඳහන් වෙන්නේ සර්. ඒතකොට අපිට මේක පොඩ්ඩක් එතනත් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න සර්. එතන මහා වංශයේත් කියන්නේ සිංහෙක්මයි කියලා නේද? ඔව් සර්. ඒතකොට දැන් අපිට දැන් මෙහෙම ගන්නකො සර් දැන් අපි කිසියම් විදිහකට නිර්මාණයක් කියන්නේ කල්පිතයක් නේ. එතකොට නිර්මාණයක් කියලා කියන්නේ කල්පිතය කියලා කිව්වම දැන් අපි දන්නවා දැන් මේක මෙහෙම ගමුකෝ අපි. දැන් දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑන නාට්‍යයේ ජනකතාව ඇතුලේ ඉන්නේ ජනකතාව ඇතුලේ සැබවින්ම නරියෙක් තමයි ඉන්නේ. හැබැයි දයානන්ද ගුණවර්ධන ස්පර්ශ කරන්නේ ඒ කියන්නේ තමන්ට නුසුදුසු විවාහයක් සඳහා කටයුතු කරන
පුද්ගලයෙක් තමයි ඒක ඇතුළේ නිරූපණය කරන්නේ. එතකොට ඒ කියන්නේ දැන් අපිට දැන් අපිනේ බලන්නේ මෙතන මිනිස් ප්‍රජාවක් නෙමේක. එතකොට මිනිස් ප්‍රජාවකගේ හැඟීම් වලට තමයි නාට්‍යකරුවා ආමන්ත්‍රණය කරන්නේ. එතකොට ඇත්තටම අපි දැන් මෙතනදී අපි තර්ක කරොත් එහෙම ඇත්තටම පුරාවෘත්ත කතාවේ ඉන්නේ සැබවින්ම සිංහයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක සිංහයෙක්ද නොවෙද්ද කියන එක ඓතිහාසික තර්කයක් වෙනම තියෙනවා. ඇත්තටම අපේ પરම්පරාව සිංහයෙක්ගෙන් පටන් ගත්තද කියන ඓතිහාසික තර්කය වෙනම තියෙනවා. ඒකට මේක නාට්‍ය වේදිකාවට මත්තට ගෙනාවහම මේකේ තියෙන කල්පිත ස්වරූපය අනුව ඒ තර්කය අපිට ඒක තර්කයක් විදිහට ගොඩ නැගෙන්නේ නැහැ. ඒ මොකද හේතුව දැන් එහෙම ගත්තොත් එහෙම ලෝකයේ ගොඩක් එහෙම නාට්‍ය තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට දැන් අපි The Dragon කියන නාට්‍යය The Dragon කියන නාට්‍ය යූගිනි ස්වාර්ට්ස් කියන විදේශීය නාට්‍යකරුවගේ The Dragon කියන නාට්‍ය මකරාක්ෂය. ඒතකොට මේ මකරත් එක්ක කුමාරයෙක් සටන් කරනවා. එයාගේ නම තමයි ලාන්ස්ලොට්. මේ අපි දරුවෝ දන්නවා කතන්දර මේක සුරංගනා කතාවක්නේ. ඒතකොට මේ ලාන්ස්ලොට් මකරත් එක්ක සටන් කරාට නාට්‍යකරුවා මකරා විදියට නිරූපණය කරන්නේ එකල පැවති පාලන තන්ත්‍රය. එතකොට පාලන තන්ත්‍රය මකරා විදිහට සංකේතයක් දෙනවා. එතකොට එහෙනම් අපිට දැන් පේනවා මේ සිංහයා කියන්නේ කිසියම් සංකේතයක් නාට්‍ය ඇතුලේ. එතකොට අපිට දැන් අර ඉතිහාස කතාව අරගෙන ඉවරලා ඉතිහාස කතාව ඇතුලේ ඉන්න සිංහයා මේක ඇතුලේම අපි හොයන්න ගියොත් එහෙම අර නාට්‍යයේ තියෙන රසය භංග වෙනවා. එතකොට අපි දකින්න ඕනේ මේක කිසියම් කල්පිතයක්. ඒ කල්පිතය ඇතුලේ නාට්‍යකරුවා ඒ කල්පිතය මේ යථාර්ථයක් බවට පත් කළා. ඒක සාධාරණීකරණය කළා. ඒක විශ්වාස කරන්න පුළුවන් තැනකට ගෙනල්ලා නිර්මාණය කරනවා. දැන් අපි කකුල් හතරෙන් නෙමෙයිනේ ඉන්නේ. දැන් මේකේ සිංහයා ඉන්නේ කකුල් හතරෙන් නෙමෙයි ඉන්නේ. අත් දෙකේ ඇතුලේ නියපොතු වලින් සහ එයා හිටගෙන කරන රංගනේ නරි බෑනා නාට්‍යයේ නරියා ඉන්නේ කකුල් හතරෙන් නෙමෙයි. එතකොට ඒ කියන්නේ මනුස්ස චරිත ලක්ෂණ තමයි මේ සත්ව චරිත ලක්ෂණ හරහා මතු කරන්නේ. එතකොට අරක වෙනම තර්කයක් ඉතිහාස පුරාවෘත්තයේ ඇතුලේ හිටියේ ඇත්තටම සිංහයෙක්ද අපේ પરම්පරාව සිංහයෙක්ද බිහි වෙන්නේ කියන එක වෙනම තර්කයක්. හැබැයි කලාකෘතියට මේක ගේනකොට ඒ තර්කය විසන්වාදයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම සාහිත්‍යමය කල්පිතයක්. ඒ කල්පිතය ඇතුලේ අපි විශ්වාස කරන්න පටන් ගන්නවා ඇත්තටම මෙතන ඉන්නේ සිංහබාහු කියන්නේ සිංහබාහුගේ තාත්තා තමයි මේ සිංහයා කියලා අපි විශ්වාස කරන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි නිර්මාණකරුවෙක්ගේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අපි වේදිකාවේ අඩි 4ක් උඩ ඉඳලා කියන ඕනම දෙයක් ප්‍රේක්ෂකාගාරයේ විශ්වාස කරනවා. අපි විශ්වාසනීය ලෙස ඒක ගොඩනැගෙනවා. එන්නේ ඒකම නිසා තමයි කලාව ටිකක් මේ සමාජය වෙනස් කරන්න පුළුවන්, පරිවර්තනය කරන්න පුළුවන්, විපරිවර්තනයට පත් කරන්න පුළුවන් දෙයක් කියලා අපි සාකච්ඡා කරන්නේ. මං කියන එක පැහැදිලි ඇති මං හිතන විදිහට නේද සර්? මෙතන මේ ඇත්තම මේ සර් කිව්ව කාරණාත් එක්ක මං හිතන්නේ දරුවන්ට හොඳටම පැහැදිලි වුණා. මොකද මේ ගතානුගතික අදහස් තියෙන අර මධ්‍යම පාන්තික පියෙකුගේ අදහස් එක්ක මේ පුතා ගැලපෙන්නේ නැති යනවා. ඒතර ඕකනේ අපි නිතරම කැමති අර මේ ගතානුගතික අදහස් වල ඉන්නනේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අන්න එතෙන්දී මේක චරිතයක් වශයෙන් එහෙම නිරූපණය කළ තිබුණට අපි ඒ ඔස්සේ හිතුවනම් මේක එතකොට සත්තු මිනිස්සු කොහොමද එකතු වෙලා මෙහෙම උනේ කියන එක නෙවෙයි. මෙන්න මේ විදිහට අදහස් තියෙන පුද්ගලයෙක් සමග පෞල් ජීවිතයක් ගත කරා කුමාරිකාවක්. ඒ දරුවොත් ඒ පාරම යන්න තියෙන තාත්තට මෙතෙන්දී ආපු ආවේගය තමයි මේ ක්‍රියාත්මක වුනේ. එතෙන් තමයි ගැටුම් මතුනේ කියන එක අපි ගත්තනම් දරුවන්ට මේක රස විඳින්න පහසුයි නේද සර්? පහසුයි. ඔව්. අපි අර යමු නේද? හරි අපි ගීතයට යමුද ගල්ලෙන බිඳලා ලෙන්දොර යනවා. ඔව් ඒක පොඩ්ඩක් අහලා හිටියොත් හොඳයි අපි දැන්.
දොර හැරලා සිංහබා ගල්ලෙන බිඳලා දෙන් දොර හැරලා සිංහබා මා සොඳුර මා සොඳුර මා සොඳුර සිංහ සේවලේ මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා කොසින් සැමදෙන නැතේ කිසිවෙක් මම දැනගතිමි මම සැක කළෙමි සිංහබා මම දැනගතිමි මම සැක කළෙමි ලෙන තුල නොවෙති පෙරලා නොඑති ලෙන තුල නොවෙති පෙරලා නොඑති මම දැනගතිමි මම සැක කළෙමි මම දැනගතිමි මම සැක කළෙමි සුරතල් දියණිය මොල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය සුරතල් දියණිය මොල කැටි වදනින් මාසන සන්නිය ආහාර පිසන්නිය කවන්නිය දුවනිය නුඹවත් නොසිටියේ ඇයි සුදු දුවනිය නුඹවත් නොසිටියේ සෝහෝ යොරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත සෝහෝ යොරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මුදු නැත ඔහුගේ අනදද කීකරු වූයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී ඔහුගේ අනදද කීකරු වූයේ පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී උදෙස ඔව් උදෙස මේ අර සිංහබාහු බොහොම නිදහස් සිතුම් පැතුම් එක ජීවත් වන කෙනෙක් කියන එක මේ නාට්‍ය තුළ ටිකක් විදහා පානවා. අපි ඒක ගැන ටිකක් දරුවන්ට පොඩි අර්ථකථනයක් කරොත් හොඳයි නේද?
ඇත්තටම සර් අපි කියපු සාකච්ඡාවේම තව තැනකදී අපිට මතු කරගන්න පුළුවන් මේ නිදහස් සිතුම් පැතුම් ඇති තරුණයෙක් සිංහබාහු නාට්‍ය තුල මතුවෙනවා කියන එක. දැන් අපි මෙතනදී මුලින්ම අපි මතක් කරගන්න ඕනේ දැන් අපිට මේ ලෙන අතහැර යාම කියන කොටසේදී අපිට හමු නොවුණු තැනක් තියෙනවා. හමු නොවන තැනක් තමයි දැන් මේ සිංහයා දරුවන්ට පළවැල නෙලාගෙන හැමදාම පුරුද්දක් විදියට ජීවන පුරුද්දක් විදියට කෑම බීම හොයාගෙන එන්න එළියට යනවා. එතකොට ගිහිල්ලා එළියට ගියාට පස්සේ හැම මොහොතකම මේ සිංහ සීවලී සිංහ බාහුයි මේ දෙන්න හැමතිස්සෙම තාත්තව දකින්න එනවා ඉස්සරහට. එතකොට දවසක් මේ සිංහ බාහු දකින්න නැහැ. සිංහ බාහු දකින්න නැති වුණාම මේ සිංහයාට හරිම ගැටලුවක්. එතකොට සිංහයා කියනවා කිම්ද පුතනුව විගසනාවේ මා දකින්නට පුරුදු පෙරසේ ඔබ නොදැක මා හද තඹරු වන වේය මුකුලිත හිරු නොදුටුසේ. එතකොට මගේ හදවත නැමැති තඹරු වනය නෙළුම් වනය හිරු දැක්කේ නැතුව වගේ මැලවිලා ගිහිල්ලා පරවෙලා ගිහිල්ලා පුතේ උඹ දකින්නේ නැතුව ඇයි කිම්ද වෙන්ද වගේ ඉක්මනට ආවේ නැත්තේ කියලා ප්‍රශ්න කරනකොට ඔන්න සිංහ බාහුව ඉස්සරහට ඇවිල්ලා කියනවා. එතකොට සිංහයා අහනවා ඇද්ද මනදොල කිසිත් සැඟවි කෝල නොම මම සදා දෙන්නේ. උඹට මොනවාරි මනදොල කියලා කියන උඹට ආශාවන් මොනවාරි තියෙනවද? කියන්න මං ඒවා ඉටු කරලා දෙන්නම් කියලා කියනවා. කිව්වහම කවුද? සිංහ බාහුව ඇවිල්ලා කියනවා නැත පියාණනි කිසිදු මනදොල සිටින විට මේ පාළු ලෙන තුල නෙක දිසා සිත පියාඹයයි. මම මේ පාළු හුදකලා ලෙනක් ඇතුලේ ජීවත් වෙනකොට මට මේ එළියේ ලෝකය කොහොමද කියලා මගේ සිතිවිලි හඹාගෙන යනවා. නිකන් හරියට අපි කොරෝනා වලට මේ හුදකලා වෙලා දරුවෝ හිර වෙලා ඉන්නා වගේ ඒ දරුවන්ට එළියට බහින්න නැති වුනහම තියෙන හිරවීම වගේ මේ සිංහ බාහුත් හිර වෙලා ඉන්නවා. එතකොට එහෙම කිව්වහම ඔන්න සිංහයාට පොඩි කේන්තියක් ඇති වෙලා සිංහයා කියනවා නරයන් තිදෙනෙක් මේ වගේ නරයන් තිදෙනෙක් මේ ලෙන තුලක ආරක්ෂිතව ජීවත් කරවන්න දරපු වෙහෙස මම විසක් වෙන කිසිදු කෙනෙක් දන්නේ නැහැ කියලා වචනයක් කියවෙනවා. මොකද්ද වචනේ? නරයන් තිදෙනෙක්. ඔන්න දැන් අපි මේ කතා කරන එක නිදහස් සිතුම් පැතුම් තිබෙන තරුණයෙක්. එතකොට දැන් මේ තරුණයෙක් නෙමේ නම් මේ පුතා වයසට ගිය කෙනෙක් නම් එයා එහෙම ගවේෂණශීලීව හිතන්නේ නැහැ. එතකොට මෙයා හිතනවා නරයන් තිදෙනෙකු. නරයන් කියන්නේ කවුද කියලා හිතනවා. ඔන්න හිතනකොට අපිට පේනවා අර තරුණයෙකුගේ විලාසය. දැන් පුතේ ඔයගොල්ලෝ දැන් අපි දන්නවා අපි මේ අපේ ජීවිත අවදි විවිධ විදියට අපි බෙදනවා. දැන් අපි කියනවා නව යෝන් අවදිය වැඩිහිටියව එහෙම කියනවනේ අපි. දැන් ඔබ මෙතන 10 11 පුතාලා ඉන්නවනම් ඒගොල්ලෝ නව යෝන් අවදිය ජීවත් වෙන්නේ. ඊට පස්සේ යෞවන අවදියට පියවර අවසවන්නේ. දැන් යෞවන අවදියේ ජීවත් වෙන දරුවෙක්ගේ හෝ පුද්ගලයෙක්ගේ ස්වરૂපය කොහොමද? ඒගොල්ලෝ හරිම අවංකයි. දැඩි තීරණ ගන්නවා. ගවේෂණශීලී කිසියම් දෙයක් තමන් නිවැරදි කියලා හැමතිස්සෙම හිතනවා. එතකොට ඒ නිවැරදි කියන හිතෙන දේ කිසිදු බාධාවක් නැතුව කිසිදු සීමාවක් නැතුව හඹාගෙන යනවා. එතකොට දැන් මේ අපි කතා කරන දැන් අපිට පොඩ්ඩක් මෙතනදී සිහිපත් කරන්න ඕනේ. මොකද්ද සිහිපත් කරන්න ඕනේ? අපිට ඉතිහාස කතා පුවතේ අපිට හමු වෙච්ච සිංහ බාහු ඉතිහාස කතා පුවතේ අපිට හමු වෙච්ච සිංහ සීවලී සුප්පා දේවිය සිංහයාට වඩා වෙනස් ස්වරූපයක් තමයි සරච්චන්ද්‍ර මෙතනදී මතු කරන්නේ. අර සර්විස් ඉස්සලා කිව්වා වගේ සිංහ සුප්පා දේවිය කියලා කියන්නේ රාග නිශ්චිත කාන්තාවක්. එතකොට ඒ රාග නිශ්චිත කාන්තාව නක්ෂත්‍ර වේදීන් කිව්වනේ සිංහෙක් එක්ක විවාහ වෙනවා කියලා. එතකොට සිංහෙක් එක්ක විවාහ වෙනවයි කියපු නිසා එයා ඇත්තටම මේ සිංහයා හොයාගෙන එනවා කියලා තමයි ඉතිහාස කතාවේ කියන්නේ. හැබැයි සරච්චන්ද්‍රයන් සිංහ බාහු නාට්‍යයේදී කියන්නේ මොකක්ද? මේ සිංහ යා සහ සුප්පා දේවිය අතර
ගොඩනැගෙන අසීමිත ප්‍රේමයේ ස්වરૂපය නිසා දරුවෝ ලබලා ධාරක සෙනෙහකින් යුක්ත මවක් නිර්මාණය වෙනවා කියන එක. දැන් ඒක සර් ඉදිරි කොටසේදී ගොඩක් දුරට පැහැදිලි කරයි. දැන් අපි බලමු මෙතනදී මේ සිංහබාහු චරිතය. එතකොට මේ සිංහබාහු චරිතය ඉතිහාස කතාවේදී කියන්නේ රාජ්‍යත්වයේ ලෝභයෙන්, තමාගේ බලය ලබා ගැනීමේ ලෝභයෙන්, තමන්ගේ අම්මට හිමි රාජ්‍ය වගුරටට යන්න ඕනේ කියන බලලෝභී තරුණයෙක් තමයි ජාතක කතාව ඇතුළේ පුරාවෘත්තය ඇතුළේ කියන්නේ. හැබැයි අපි කියන නාට්‍ය ඇතුළේ කතා කරන්නේ අර පුතේ මනෝවිද්‍යාත්මකව. ඒ කියන්නේ මේ වයස් පරතර ජීවත් වන තරුණයෙකුගේ සිතිවිලි තමයි අපිට කියන්නේ. දැන් අපිට පේනවා දැන් කොහොමද මේ චරිතය සිංහබාහුගේ චරිතය මුලින්ම අර මං කිව්වේ මේ ලෙන තුල ජීවත් වෙනකොට විවිධ දිසාවන්ගේ සිත පියාඹලා යනවා කියලා. ඊට පස්සේ ඔබට නියමිත කොටසේ ඔන්න නාට්‍යකරුවා කියනවා මොකද්ද? රොස්වි එදිනේ කීරුදු වදනේ හද තුල රැව් දෙන්නේ. ඒ කියන්නේ තාත්තා නරයන් කිදෙනෙකු කියපු කතන්දරය. එතකොට රොස්වි කියලා කියන කෝපයටපත් වෙලා ඒ කියපු රුදු වදනේ නපුරු වදන මගේ හද තුල රැව් දෙනවා. අප නරයන් වග පැවසූ අරුමය නැත මට වැටහෙන්නේ. එතකොට මට වැටහෙන්නේ නැහැ. පියතුමාගේ ගත නැරඹූ කලසිත මේ එන්නේ තරුණයෙකුගේ ලක්ෂණ. තරුණයෙක් තමයි මේ සැකයෙන් බලන්නේ. පියතුමාගේ ගත නැරඹූ කලසිත කුහුලින් ඉතිරෙන්නේ නැත සම වෙන්නේ වෙනස පෙනෙන්නේ විලස පියාණන්ගේ කෙලසද ඔහු හට අපදා වූයේ කොහොමද අපි සිංහයෙක්ගෙන් බිහි වුනේ ඇයි මව නොකියන්නේ දැන් අන්න තරුණයෙකුගේ සිතිවිලි මේක ඇතුලේ මතුවෙනවා එතකොට තරුණයෙකුගේ සිතිවිලි මතුවෙලා තරුණ ඒක කූට ප්‍රාප්තියටපත් වෙනවා ඒ කොහොමද කූට ප්‍රාප්තියටපත් වෙන්නේ දැන් මෙතන ඔබ දක්වලා තියෙනවා කුමක්දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සිත කුමක්දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සිතක්දෝ කියලා අර මේ ලෙන ඇතුලේ ජීවත් වෙන එක කිසිදු සිතක් තියෙනවා මේක අපිට පාපයක් තාත්තා අපිව කිසියම් දුරට සාම්ප්‍රදායික තැනක අපිව සිර කරලා තියෙනවා කියලා කියනවා එතකොට අපිට පේනවා දැන් ඊට පස්සේ තමයි සුප්පා දේවිය පැහැදිලි කරන්නේ ඇත්ත යථාර්ථය. මොකක්ද ඇත්ත යථාර්ථය? කුමරියක් වේ මාගේ මව්. දැන් කිව්වට පස්සේ සිංහබාහු කියනවා කුමරියක් වේ මාගේ මව් උත්තරීතර ජන්ම ලද්දී. උරුම වූ යස ඉසුරට මටද හිමි වේ වංගරාජය. ප්‍රබල නරවුන පරපුරේ කුමක්දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සිතක්දෝ කියලා යා කියනවා යන්ට දැන් නම් කාලෙ වේ මෑණියන් හා නැගෙනි සමගින් උරුමය අපගේ සොයමිනා වංග දේශයේ වෙසෙන ජනතා කෙරෙහි වේමා යුතුයකම එතකොට එනම් මේ මගේ යුතුයකමක් ඉෂ්ට කරන්න එතකොට තරුණයෙක් විදිහට වැඩිහිටියෙකුට වඩා ඒ කියන්නේ දැන් අපි මේ ජීවත් වන අපි ඉන්න වයස පරාසරයට වඩා මේ 10 11 පුතාලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෝ කැමති සමාජයේ විරුද්ධ දෙයකට හඬ නගන්න. අපිටත් එහෙම අතීතයක් තිබුණා. එතකොට ඒ කියන්නේ නිදහස් සිතුම් පැතුම් තියෙන තරුණයෙක් බිහි වෙනවා ඒ තරුණ ස්වරූපේ. එතකොට ඒ ස්වරූපය තමයි සිංහබාහුගේ චරිතය ඇතුළේ මතුවෙන්නේ. දැන් අපි තව දුරටත් ගත්තොත් එහෙම දැන් මෙතන පුතේ තව පොඩි දෙයක් මේක පැහැදිලි කර ගන්නකොට අපි ගාව අදහසක් ඇති කරගන්න ඕනේ. දැන් මේ සිංහබාහු නාට්‍ය තුල දැන් සිංහයා තුලින් නිරූපණය වන පැතිකඩ තමයි සාම්ප්‍රදායික සිතුවිලි දාමයක රැඳී සිටින පියෙක්. එතකොට සිංහයා කිසිදු විටක උත්සාහ කරන්නේ නැහැ තමන්ගේ දරුවන් මේ වනයේ යවලා අතරමං කරන්න. දැන් අපිත් එහෙමයි. ඔබගේ අම්මා තාත්තත් එහෙමයි. ඔබට කියනවා මෙහෙම කරන්න එපා යන් කරන්න කියලා ඔබට දෙනවා අවවාද, උපදෙස් දෙනවා, බාධක කරනවා, සමහරවට සීමා පනවනවා. ඒතකොට සමහරක් වෙලාවට ඔබගේ ස්වාධීන අදහස් බිඳ වැටෙනවා. ඒතකොට අපි ඒකෙදි හරියට දෙමව්පියෝයි දරුවෝ විදිහට අපි ඒක සැලසුම් කරගන්නවා. එතකොට මේ බිඳ වැටෙන ස්වરૂපය තුල තමයි සිංහබාහු මෙච්චර කල් ජීවත් වෙලා තියෙන්නේ. එතකොට තමයි සිංහබාහු තීරණය කරන්නේ මොකක්ද මේ ලෙන අතහැරලා යන්න.
එතකොට අපි තව ඉස්සරහට විස්තර කරමු. ඒ ලෙන අතහැර යාමට කොහොමද කටයුතු කළේ කියලා. දැන් අපිට පේනවා එතකොට නිදහස් සිතුම් පැතුම් තිබෙන තරුණේ මේ සිංහබාහු චරිතය ඇතුලේ අපිට දකින්න පුළුවන් වෙනවා. ඇත්තටම දැන් තාත්තා සාම්ප්‍රදායික අදහස් වල ජීවත් වෙන චරිතයක්. සිංහබාහු නව ආකල්ප නව සිතුවිලි කරපින්නාගත්ත අලුත් ලෝකයකට පියවර ඔසවන්න රුචිකත්වයක් දක්වන තරුණ හැඟීම් වලින් පිරිච්ච චරිතයක්. අපි මම හිතන විදිහට පැහැදිලි කරගන්න පුළුවන් වුණා අපිට. තව අපිට ගොඩක් දුරට පැහැදිලි කරගන්න පුළුවන්. තව මේකෙදී අපි දැන් පුතාලා සාමාන්‍ය පෙළ විභාගෙට ලියන පුතාලා මේකෙදී ਵਿਚාරය ලියනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් ඇත්තටම මේ නිදහස් සිතුම් පැතුම් තියෙන තරුණයෙක් සිංහබාහුගේ චරිතය තුල දකින්න තියෙනකොට ඔයගොල්ලෝ මෙන්න මේවා අර අපි කියපු ඒවා රොස්වි එදිනේ කීරුදු වදනේ හද තුල රැව් දෙන්නේ අපනරයන් වගේ පැවසූ අරුමය නැත මට වැටහෙන්නේ කියන උද්ෘතය. ඒ වගේම තුමුල ගතින්දා බාහු බෙලෙන්දා විමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා කුඹුතලසින්දා ලමිසේ කෙසරින්දා මාපිය මිගිදා කරනා විකුමන් ඇයි මට බැරි වන්නේ කියන උද්ෘතය. ඒ වගේම පටහැනි වෙන්ටා නොව ඔහු අනටා වෙන මග ගැලවෙන්ටා නොපෙනෙන කලටා සැරසෙන් නුකුමටා මා දැන් වලකන්ටා. එතකොට අම්මට කියනවා මා වලකන්න උත්සාහ කරන්න එපා. ඒ කියන්නේ තරුණයේගේ හැඟීම්. එතකොට තරකර ගලිනා ඇති දොර තදිනා ඉවස්ත දමා වෙරෙනා මහා හෙන හඬිනා පහරා සැනෙනා පෙරළමි බාහුවේනා මගේ මේ බාහු යුග්මයෙන් මම මේ ගල පෙරලලා දානවා කියලා කියන උද්ෘත අපි තෝරගෙන මේ දෙදෙනා ඉන්න ස්ථාන දෙක විග්‍රහ කරගෙන දැන් නිකමට හිතන්න ඔබට තර්ක කරන්න පුළුවන් මෙහෙම අදහසක්. දැන් සිංහබාහු නිදහස් සිතුම් පැතුම් තිබෙන තරුණයෙක් නම් ඇයි සිංහ සීවලී එහෙම නොවුනේ? ඔන්න දැන් මමම තර්කයක් ගොඩනගා ගත්තා. ඇයි එහෙම සිංහ සීවලී නොවුනේ? එතකොට ඒක ඇත්තටම මේ නාට්‍ය සරච්චන්ද්‍රයන් මේ නාට්‍ය ඉතාමත් මනෝවිද්‍යාත්මක සිතුවිලි දාමයක ඉඳලා චරිත ස්වභාවයන් පිළිබඳ හොඳ අවබෝධයකින් නිර්මාණය කරලා තියෙනවා. ඒ මොකද හේතුව දැන් ඇත්තටම අපි දන්නවා අපි කියනවා පුතේ අපේ මනෝවිද්‍යාව ඇතුලේ ගොඩක් දුරට මේ පුතෙක් ගොඩක් දුරට මේ විරෝධාකල්ප දරනවා වැඩි. එතකොට විරෝධාකල්ප දරනවා වැඩි. ඒකට යාගේ ජීව විද්‍යාත්මක ස්වරූපයත් බලපානවා. එතකොට දුවෙකුත් එහෙම විරෝධාකල්ප දරන්න පුළුවන්. ඒකට යාගේ ජීව විද්‍යාත්මක ස්වරූපය ඇතුළෙම එයා කිසියම් දුරකට ලෙන තුල රැඳී ඉන්න ලොකු විරෝධාකල්පයක් දක්වන්නේ නැහැ. ඊළඟ එක තමයි තව කරුණක්. මොකද්ද? අපිට මේ කියනවා සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දියණියකට සෙනෙහවන්ත වෙනවා. ඒ වගේම තමයි පුතෙක් අම්මට සෙනෙහවන්ත වෙනවා. එතකොට ඇත්තටම තාත්තාට දියණිය සෙනෙහවන්ත බව වැඩිවීමේ මේ මනෝවිද්‍යාත්මක කරුණ දැන් තමයි අපි අර ඉස්සෙල්ලා අහපු ගීතයේදී තියෙන්නේ. කවන්නීය පොවන්නීය මාසනසන්නීය ආහාර පිසින්නීය සොහොයුරාණං ඔල මොල ගතිය ඇත නුඹමින් මුදු නැත කියලා කියන්නේ. එතකොට ඒකයි දැන් දියණිය ආදරය නිසා තාත්තට තියෙන දැඩි සෙනෙහස නිසා එයාට මේ ලෙන අතහැර යාමේ රුචිකත්වයක් ලැබෙන්නේ නැහැ. ස්වරූපයක් ලැබෙන්නේ නැහැ. එතකොට අම්මාට නැඹුරු වෙනවා. අම්මාට බොහොම සෙනෙහවන්ත බව සිංහබාහු තුල තියෙනවා. එතකොට ඒ අම්මගේ අදහසට මෙයා විරසක වෙන්නේ අර තරුණ හැඟීම් වල තියෙන ප්‍රබලත්වය නිසා. හරි අපි තව සර්ට පොඩි එකතු කිරීම කරන්න තියෙනවා නම් අපි ඒකට එකතු කරමින් මම ගුණසේකර සර්ට ආරාධනා කරනවා ඊගාව ප්‍රවේශය සඳහා. ඔව් සර්. මේ ඇත්තටම මේ සිංහබාහුගේ චරිත ලක්ෂණ සර් මනමින් පැහැදිලි කරා. දැන් මම මෙතෙන්දී උත්සාහ කරන මේ කාල වේලාවත් ඉක්ම යන හන්දා සුප්පාදේවගේ චරිත ලක්ෂණ ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු. මේ ආදරණීය අම්ම කෙනෙක්. ඇත්තටම හොඳ අම්ම කෙනෙක්. දැන් ඉතිහාස කතාවේ කොහොම ඇය ගැන ජෝතිෂයේ සඳහන් වුවත් ඇත්තටම මවක් වූාට පසු දරුවෝ ලැබුණට පසු ඒ දරුවන්ගේ අම්ම කෙනෙක් විදිහට ජීවත් වෙනවා. හැසිරෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍ය
අපේ සමාජය තුළ සිද්ධ වෙන්නේ අම්මා විදියට ඉන්නවා. ඒ නිතරම ඒ ලක්ෂණ ප්‍රකට කරනවා. එතන මේ ඇය කතරම් දරුවන්ට ලෙන්ගතුව ජීවත් වුණාද කියන එක අර මෙතන අපේ පාඩමට අදාළ කොටසක තිබුණා ප්‍රේමවන්ත දරුවෙනිමා හිඳිනු කන්‍යමා. කියමි පුවත සැක දුරරා අසරණි කියනා. ඒතර මේ දරුවෝ නිතරම ප්‍රශ්නයක් අහනවා අපි කවුද? අම්මා කවුද? තාත්තා කවුද? මේ මොකද අපේ මේ තියෙන ගැටලුව වෙනස? මේක නිතරම ඇහුවා එදා ඉඳලම. මේකට එතකොට ඇය විවිධ උත්තර දීදී මග ඇර ගියපු කාලයක් තිබුණා. මේ හැමදාම මග අරින්න බෑ. දැන් උත්තර දෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකට උත්තරයක් නොදුන්නොත් ලොකු ප්‍රශ්නයක් එතන. නිතරම පවුලේ ගැටුම් ප්‍රශ්න. ඒ හින්දා ඇය දරුවන්ට කතා කරලා කියනවා එන්න දරුවනේ මම කියන්නම් ඔයාලා හැම වෙලාවෙම අහන ප්‍රශ්නට උත්තරේ. ඉතින් මේ අතීත කතාව ඇත්තටම ආඩම්බරෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයිනේ. මම රජ කුමාරිකාවක්. තාත්තා කැලේ සතෙක්. මේ කතාව පුතාල කොහොමද කියන්නේ? මේ කියන්න බෑ දරුවන්ට කිව්ව ගාම අම්මගේ තියෙන වටිනකම නැති වෙලා යනවා. තාත්තගේ තියෙන වැදගත්කම නැති වෙලා යනවා. ඉතින් මේක කියන්න බැරි කතාවක්. නමුත් ඇය ඒක කියන්න උත්සාහ කරනවා. ඇය දරුවන්ට කතා කරනවා. මේ කතා කරලා මේ ආන ප්‍රශ්නට උත්තර දෙන්නේ ඇයි? දරුවන් කෙල්ලෙන්ගත්කම නිසා. මේ කතා කිව්ව සැනින් ඇයගේ පැත්තෙන් ඇය විනාසයි. ඇයට තියෙන ගෞරවය, සෙනෙහස මේ සියල්ලම අහිමි වෙන්න පුළුවන්. අහිමි සම්පූර්ණයෙන්ම අහිමි නොවුනත් යම් ප්‍රමාණයකට ඒ ලෙන්ගතකම, ඒ ගෞරවය පළුදු වෙනවා. මේ සියල්ල දැනගෙනත් ඇය තමන්ගේ දරුවන්ට තමන් කවුද, තමන්ගේ තාත්තා කවුද මේ දේවල් කියනවා. ඒ කිව්වේ සෙනෙහස නිසාම තමයි. ඊළඟට තවත් දෙයක් සිද්ධ වෙලා තියෙනවා අපිට මේ නාට්‍ය දිහා බලනකොට සරච්චන්ද්‍රයන් එක නිර්මාණය කළා තියෙන මේ මවගේ ආදරය අපිට දැනෙන්න මේ ඔබ පාමුල හිඳුවාමා වැඩෙන වයසේදී රාජකථා කී විසිතුරු දැන් සිහිවන්නේ. එතකොට මේ පොඩි කාලේ ඉතින් අපේ වුණත් පුතාලා ඔබ වුණත් පොඩි කාලේ අම්මලා ඔය කතන්දර කියා දෙනවා පුංචි කාලේ. මේ සුරංගනා කතා, වීර කතා මේවා කියා දෙනවා. මේවා බොහොම සතුටින් අහගෙන ඉන්නවා. ඉතින් සුප්පාදේ මොනවද කියා දුන්නේ? පුංචි කාලේ දරුවෝ වාඩි කරගෙන තමන්ගේ ළඟින් මේ අයට මේ වීර කතා කියා දීලා තියෙනවා. දේව කතා, මේ රාජ කතා මේවා කියා දීලා තියෙනවා. ඒතර අතීතයේ දැනුම ලැබී අධ්‍යාපනය ලැබී මේ අසා සිටීම තුළින්. ඒතර මෙන්න මේ කියන දේවල් මාක් වශයෙන් ඇය කොහොමද අනාගතයේ කුමක් වෙයිද දන්නේ නැහැ. දරුවන්ට යම්කිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. යම් දැනුමක් ලබා දිය යුතුයි. ඇය ඒ දැනුම තමන්ගේ දරුවන්ට මේ කතා අනුසාරයෙන් ලබා දීලා තියෙනවා. කියා දීලා තියෙනවා. ඒකනේ සිංහබාව ගිහිල්ලා රාජ්‍යයේ තනතුරු ලබා ගන්න. තවත් රාජ්‍යයක් කරගෙන යන්නේ. එහෙම කරන්න බෑ පුතාලා මේ නිකන් කාමරේ කොටලා හිටව මොනසෙට කවදාවත් කරන්න බෑ. නමුත් ඇය මේ පසුබිම සකස් කරලා තියෙනවා. හදිස්සියේ දරුවෝ ගියොත් අපි නැති කාලයක දරුවෝ ජීවත් වෙන්න ඕන. ඔවුන් සමාජයේ තනතුරු ගන්න ඕන. සමාජයත් එක්ක ගැටලා ජීවත් වෙන්න ඕන. මෙන්න මේ කියන කාරණා ටිකට අදාළව ඒ පුංචි කාලේ මේ දරුවෝ හැඩගස්සලා තියෙනවා. දරුවෝ අරන් ගෙදෙන එක්තරා ආකාරයකින් බැලුවාම මේ අධ්‍යාපනයක් ළමයින්ට ලබා දීලා තියෙන්නේ. දරුවෝ අතරමං නොවෙන්න සමාජයේ දරුවන් බබලන්න ඒ දේ ඇය කරලා තියෙන්නේ මේ තමන් කළ දරුවන් වෙනුවෙන් තියෙන අසීමිත ආදරයම තමයි ප්‍රකාශ කරලා තියෙනවා. ඒතර පෙන්වලා තියෙන්නේ. ඒ තරක් නෙමෙයි ඊට පස්සේ දරුවෝ මේ ගල් දොර ඇරලා දරුවා ඇතන සිංහබාහුව ඉතින් සිංහ සීවලිත් මේකට යම් විදියකට කැමැති අකමැති කියන තත්ත්වයේ ඉන්නේ. එහෙම තමයි මේ ගෑන ළමගේ ස්වરૂපය. එතෙන්දී මේ දොර අරිනවා, විවෘත කරනවා. විවෘත කරාට පස්සේ දැන් ඉතින් යන්න වෙනවා, ඉන්නත් බෑ. දැන් ඉතින් මෙහෙම කරාට පස්සේ හිටියත් විනාශයක් හැබැයි නොගිහිල්ලා බැරි වෙන හේතුවක් නිසා නෙවෙයි මේ දරුවා අතරමං වෙනවා අනිවාර්යෙන්ම. ගියොත් ගිහිල්ලා කිව්වහම වංගරාජ්‍යයට සුප්පාදේවිගේ කපියාට අපි ඔබගේ දුවගේ දරුවෝ කියලා කිසිම පිළිගන්නේ නැහැ. අද වගේ විවාහ සහතිකයක් නැහැ, බර්ත් සර්ටිෆිකේට් එකක් නැහැ මේව ඔප්පු කරන්න. ඒ හින්දා මේක එහෙම පිළිගන්නේ නැහැ. DNA එකක් කරලා පිළිගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ හින්දා අනිවාර්යයෙන් මේ දරුවෝ ප්‍රතික්ෂේප වෙනවා සමාජයෙන්. ඒ තමන්ගේ පියා මේ දරුවෝ ප්‍රතික්ෂේප කරන ඔවුන්ට රාජ්‍යයේ තනතුරු ලැබෙන්නේ මේ කියන දේවල් එක දරුවෝ අනිවාර්යයෙන්ම සමාජයේ අසරණ වෙනවා. ඔවුන් බලාපොරොත්තු සුන් වෙච්ච සමහරක් යාර සමාජ විරෝධී පුද්ගලයන් වෙන්නත් බැරි නෑ. ඊට පස්සේ ඉතින් ලස්සන ලෝකයක් මවාගෙන ගිහිල්ලා රජමාලිගා ප්‍රාර්ථනා කරන් ගිහිල්ලා උන් අතරමං වෙනවා. මෙන්න මෙතෙන්දී සුප්පාදේ කල්පනා කරනවා යන්ත වේ දැන්
මේ දරුවන් සමග වෙන මගක් නෑ මට. දරුවන් දෙදෙනා හටසෙත් ලැබෙන මග ඔස්සේ ආයත වන්නේ. දැන් මා යා යුතුමයි. දරුවන්ට යහපතක් වෙන්න මම මේ වැඩේ කරන්න ඕනමයි කියලා ඇය ඔවුන් එක්ක යනවා. ඒ යන ගමනොත් සැමිය දෙවියන්ට බාර දෙන්න කෙනෙක් නෑ. සැමියට ආදරෙයි. නමුත් ඊට වැඩිය මේ දරුවෝ රැක ගන්න ඕන, ආරක්ෂා කළ යුතුයි. ඉතින් ඇත්තටම ආදරණීය මවක්, ලෙන්ගතු මවක්. දැන් අම්මා කියන කෙනා පුංචි කාලේ දරුවෝ S2 වගේ බලා ගන්නවා. ලොකු වුණාමත් ඔවුන්ට තියෙන ආදරය එලෙසම තියෙනවා. ඇය අර ඒ විදිහට ප්‍රකාශ කරනවා අඩුයි. නමුත් සෑම තැනකදීම පස්සෙන් ඉන්නවා. හැම තැනකම දැන් මෙතන සිංහබාහුවට ඇත්තටම රජ වෙන්න හම්බෙන්නේ අම්මගේ නැත්තම්. ඔවුන් ඊටමත් අසන තත්ත්වයටපත් වෙනවා. ඉතින් සැබෑම ආදරණීය මවකගේ චරිතය ඊටම හොඳින් සුප්පාදේවිය නිරූපණය කරනවා. ඉතින් උදි සර් මේකේ තව එකතු කරන්න යම්කිසි දෙයක් තියෙනවා. ඒකත් එකතු කරමින් තවත් අපිට මේ නාට්‍ය දරුවන්ට කියා දෙන්න යම්කිසි දෙයක් තියෙනම් අපි ඒකත් දරුවන්ට කියා දෙමු නේද සර්? සර් මේ ඇත්තටම සර් කියපු අදහස බොහොම මේ පැහැදිලි හරි අපූර්වට පැහැදිලි කරා සර්. දැන් මෙතනදී පොඩි චූටි දෙයක් අපි මෙතනට එකතු කරගමු. දැන් අපිට මේක ਵਿਚාරයේ ලියනකොට දැන් ඇත්තටම සැබෑ ධාරක සෙනෙහකින් යුක්ත මවක් මේ සුප්පාදේවියගේ චරිතය නිරූපණය වෙනවයි කිව්වහම මෙච්චර කල් ඉතිහාස කතා කරුවා. ඒතර මේ පුරාවෘත්තයේ ඇතුලේ අපි දැකපු සුප්පාදේවියත් සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය ඇතුලේ අපි දකින සුප්පාදේවියත්. දැන් සර් ඒක පොඩ්ඩක් පැහැදිලි කරා. හොඳටම පටන් ගත්තේ සර්ගේ ප්‍රවේශය එතනින්. මම චුට්ටක් තව එකතු කරනවා. දැන් අපිට අපි අහලා තියෙනවා සමහර පුතාලා අහලා ඇති කිරම ධම්මානන්ද හාමුදුරුවෝ. එතකොට කිරම ධම්මානන්ද හාමුදුරුවෝ කියන හාමුදුරුවෝ ලියන පොතක් සියබස් මල්දම් කියලා. එතකොට මේ කිරම ධම්මානන්ද හාමුදුරුවෝ ලියන සියබස් මල්දමේ එතකොට මේ ධම්මානන්ද හාමුදුරුවෝ සුප්පාදේවියව නිරූපණය කරන්නේ ඒක කවි පොතක්. සුප්පාදේවියව නිරූපණය කරන්නේ අර පුරාවෘත්ත කතාවෙදී අපි දැකපු ඒ කාන්තාවටත් වඩා ඒ කියන්නේ ප්‍රතිභක්තියෙන් සහ ධාරක ප්‍රේමයෙන් යුක්ත කාන්තාවකට වඩා රාග නිශ්චිත කාන්තාවක් ලෙස. දැන් කිරම ධම්මානන්ද හාමුදුරුවන්ගේ සියබස් මල්දමේ කියනවා යහළු ලියන්ගෙන් ඇසු කල පස්කම් රස වෙසෙසා සියලු ගතෙහි ඇවිලී ගිය රාග ගින්න නොලසා මහලු දෙමව්පියන්ටවත් ලැජ්ජා නැති පිණිසා සියලු ලොවෙහි ගින්නක් නැත රාග ගින්න විලසා. එතකොට මේ කිරම ධම්මානන්ද හාමුදුරුවන්ගේ අරමුණ උනේ ඒ தત્ත්වය විස්තර කරන්න. හැබැයි සරච්චන්ද්‍රයන්ගේ අරමුණ උනේ ආදරණීය මවකගේ චරිත ස්වභාවය සුප්පාදේවිය හමුවේ නිරූපණය කරන්න. එතකොට ඇත්තටම එතුමා එතකොට සරච්චන්ද්‍රයන් මේ යොදාගත්ත අර මුල් අවස්ථාවන් නාට්‍යයෙන් බැහැර කරන්නේ ඒ නිසා. දැන් සර් කියපු අදහස් ටිකත් එක්ක දැන් අපි පොතෙන් උපුටා ගන්නවා නම් දෙවියනි බාරයි මා සමිදා මා වෙත නොවනුය කෝපා දරුවන් සන්දා කරනෙන් මෙබන්දා සිහිවේ හැමකල් හද සෝකින් සමාවුන් ඇත වරදා. එතකොට සුප්පාදේවිය කියනවා මෙන්න මේ වචනේ පාඩම් කරගන්න ඕනේ. මේ ਵਿਚාරය ලියනවා නම් මේ වචනේ අනිවාර්යයෙන්ම ඕනේ දරුවන් සන්දා කරණෙන් මෙබන්දා. මම මේ කරන්නේ මේ දේ වෙන කිසිදු ඉන්නන්නේ මේ මගේ හිතට එකඟව නෙමෙයි. මම අසීමිත ප්‍රතිභක්තියෙන් යුක්ත ස්වාමි දියණියක්. හැබැයි ඒ ප්‍රතිභක්තිය ඒ ස්වාමි දියණියට වඩා උඹලට තියෙන සෙනෙහස දරුවන්ට තියෙන සෙනෙහස ඊට වැඩි. ඒ නිසායි මම කරන්නේ. දැන් එතකොට සුප්පාදේවි කියනවා නුඹගේද නුඹ නැගණියගේද යහපත පිණිස මම නුඹ පියාණන් හැරපියා යන්නට සනිටුවන් කරගනිමි. මා මෙසේ කරන්නේ හද තුල ඇති මහත් වේදනාවකිනි. දිවි හිමියෙන් මා මේ වේදනාවෙන් පෙළෙන බව දනිමි. යමු දරුවනි කියලා දැන් කියනෝනේ නාට්‍ය ධර්මයේ ස්වරූපයෙන් සුප්පාදේවිය. එතකොට දිවි හිමියෙන් මම ජීවත් වෙනකම්ම මේ වේදනාවෙන් පෙළෙනවා. මේ තාත්තව අතහැරලා යන වේදනාවෙන්. හැබැයි ඇත්තටම සැබෑ මව්වරු එහෙම තමයි. සමහර තීරණ ගන්නව අම්මාවරු තමන්ගේ ජීවිතය පස්සෙක තියලා දරුවන්ගේ ජීවිතය ගැන හිතලා. එතකොට ඒ ධාරක සෙනෙහෙන් යුක්ත මව තාමත් එතකොට ඇත්තටම පුතේ තව එකක් මෙතනදී මතක තියාගන්න. මේ සිංහබාහු නාට්‍ය කෘතිය
විශිෂ්ට සාහිත්‍ය කෘතියක් බවට පත් වෙන්න එක හේතුවක් තමයි මේ සුප්පා දේවියගේ චරිතය සැබෑ දාරක ප්‍රේමයෙන් යුක්ත මවක් ලෙස සරච්චන්ද්‍රයන් නිරූපණය කිරීම. දැන් අපි දන්නවා නාටකම්කරු මේ නාට්‍ය නිරූපණය කළා. එතකොට නාටකම්කරු නාට්‍ය නිරූපණය කරේ කිසිදු වෙනසක් නැහැ. අර ඉතිහාස පුරාවෘත්ත කතාවම තමයි. හැබැයි සරච්චන්ද්‍රගේ පරිණත බව පරිකල්පනය එතකොට සාහිත්‍යමය තියෙන හැකියාව මෙතනින් මතුවුණා. දැන් අපිට අවසාන අදහස මම මෙහෙම ප්‍රවේශ වෙන්නන්ස මේ අපිට තියෙන්නේ මේකෙදි භාෂා භාවිතය පිළිබඳ කතා කරන්න. එහෙම හොඳයි නේද? දැක්කොත් හොඳයි නේද සර් දරුවන්ට ඒ කරුණු ටිකක් අපි දැක්කොත් හොඳයි භාෂා භාවිතය ගැන කතා කරනකොට දැන් ඇත්තටම දැන් මෙතනදී අපි පොඩි දෙයක් මට පුතාලට මේකේ ਵਿਚාර අදහස කියන්නේ ඉස්සෙල්ලා දෙයක් මතු කරගන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්නවා. අපි පන්ති කාමරේ ඉගෙන ගන්නවා. අපි බාහිර වැඩ කරනවා. අපි ක්‍රීඩා කටයුතු කරනවා. එතකොට අපි විවිධ ඒ හැම දෙයකින්ම අපේ ජීවිතය තමයි ගොඩනගන්නේ. නැතු අපි මේ සාමාන්‍ය පෙළ පන්තියේදී ඒ සාමාර්ථ 9ක් ගැනීම අපේ එකම අරමුණ වුණාට අපිට ඊට වඩා එහාගේ ජීවිතයකුත් තියෙනවා. ඒ වුණාට අපි අනිවාර්යෙන් ඒ 9ක් ගන්න ඕනේ. ඒ අතර සිංහල ඒකක් ගන්න ඕනේ. එතකොට සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණවල තියෙන භාෂා භාවිතයේ අපූර්වත්වය සහ ඒකේ තියෙන ඉහළ සාධනීය ලක්ෂණය මතුවෙන්නේ සරච්චන්ද්‍රයන් මේ පිළිබඳ ලැබපු පරිණත බව පරිචය. එක පැත්තකින් පුරාතන සාහිත්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතිවල කෙළපැමිණි පුද්ගලයෙක්. අනිත් පැත්තකින් පාලි සංස්කෘත වගේ භාෂාවන් වලින් කෙළපැමිණි පුද්ගලයෙක්. අනිත් පැත්තකින් දිවිභාෂික උගතෙක් ලෙස ඉංග්‍රීසි භාෂා දැනුමෙන් කෙළපැමිණි පුද්ගලයෙක්. ඉහළට ගමන් කරපු පුද්ගලයෙක්. අනිත් අතින් තමා නියුක්ත වන වෘත්තීය නාට්‍ය කලාව පිළිබඳ ඇසූ පිරූ තැන් ඇති පෙරටුගාමී පෙර ඉදිරියට ගමන් කරන පුද්ගලයෙක්. එතකොට එහෙම පුද්ගලයෙක් කලා නිර්මාණයක් බිහි කරනකොට ඒ කලා නිර්මාණය ඇතුලේ භාවිතා කරන භාෂා භාවිතය කිසිදු විදිහකට අසාර්ථක වෙන්න විදිහක් නැහැ. එතකොට දැන් අපි දන්නවා කිසියම් කලාකෘතියක් සාර්ථකත්වයට පත් වෙනවා කියන එකේ මූලිකම සාධකය තමයි ඒ කලාකෘතිය තුල භාවිතා කරන භාෂාවේ තියෙන ශක්තියක් ස්වරූපේ. දැන් අපි කලාකෘතියක භාෂාව තීරණය කරන්නේ ඒ කලාකෘතිය තුල මතු කරන අන්තර්ගතමය ස්වරූපේ හරහා. එතකොට අපිට තියෙන සිංහබාහු නාට්‍ය ගත්තහම එතකොට සිංහබාහු නාට්‍ය නාඩගම් රංග සම්ප්‍රදාය ඇතුළේ නිර්මාණය වන නාට්‍යයක්. එතකොට නාඩගම් රංග සම්ප්‍රදාය ඇතුළේ නිර්මාණය වන නාට්‍යයකට අපිට ඍජුවම පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ආభాෂය ලබා ගන්න පුළුවන්. පාලි සංස්කෘත භාෂාවල ආభాෂය ලබා ගන්න පුළුවන්. එතකොට එනම් සරච්චන්ද්‍රයන් මොකද කරන්නේ? අන්න ඒවේ ආభాෂය ලබාගෙන තියෙනවා. එක පැත්තකින් පාලි සංස්කෘත මිශ්‍ර භාෂා ලක්ෂණයක් මතු කරගෙන තියෙනවා. දැන් ඔබට මතකයි අපිට හමු වෙනවා දැන් මේ පාඩමේදී හරි අපූරු කවියක් හම් වෙනවා. කවියක් කියලා කියන්නේ කවුද? සිංහබාහු කියනවා. මොකද සිංහබාහු කියන්නේ? තුමුල ගතින්දා බාහු බෙලෙන්දා වෙමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා කුඹුතලසින්දා ලමිසේ කෙසරින්දා මාපිය මිගින්දා කරනා විකුමන් ඇයි මට බැරි වන්නේ. හැබැයි මේක සාහිත්‍යමය අර්ථයක් නැති කෙනෙකුට මේක එකපාරට විශ්ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට බලන්න මෙතනදී මෙයා යොදාගෙන තියෙන මේ පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ තියෙන සම්භාව්‍ය භාෂා ලක්ෂණ. දැන් බලන්න ඒක ඇතුලේ තුමුල ගතින්දා. තුමුල කියලා කියන්නේ ඉතාමත් බලයෙන් යුක්ත ශරීරයකින් යුක්ත සත්‍ය සම්පන්න සිරුරකින් යුක්ත බාහු බෙලෙන්දා අත් දෙකේ බලයෙන් වෙමිසේ තිදසින්දා. එතකොට තිදසින්දා කියන්නේ කවුද කියලා අපිට හොයන්න වෙනවා. තිදසින්දා කියලා කියන්නේ තුන් ලෝකයටම අග්‍ර වෙච්ච කියන අදහස. සක්‍ර දේවේන්ද්‍රයා කියන එක. එතකොට වෙමිසේ තිදසින්දා කුරිරු ගිජින්දා. කුරිරු කියන්නේ කුරිරු හස්ති රාජයා. එතකොට කුරිරු හස්ති රාජයා
කුරිරු හස්තිරාජ කුඹුතල සින්දා කාගේද කුඹුතලයේ තින්දින්නේ කුඹස්තලයේ සින්දින්නේ කාගේද අලියාගේ. එතකොට මෙතන හරි අපි භාෂා ලක්ෂණ කියනකොට පොඩි චූටි මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් සිංහයා අලියව මරා දාන්නේ කොහොමද? උස් ස්ථානයකට ගිහිල්ලා අලියා එනකොට අලියාගේ ඔළුවට පැනලා අලියාගේ මොලේ කනවා. ඒ කියන්නේ කුඹස්තලයට තමයි පහර දෙන්නේ. එතකොට දැන් අලියාගේ මොලේට පැනලා අලියා කාලා ඒ වගේ දැවැන්තයෙක් බිම දාන්න කාට පුළුවන්ද? ළමිසේ කෙසරින්දා මේ සිංහයාට පුළුවන් නම් මාපිය මිගින්දා කරනා විකුපන් මගේ තාත්තා සිංහයා කරන වික්‍රමයන් ඇයි මට බැරි වන්නේ? දැන් එතකොට මේ වචන ටිකත් එක්ක අපිට භාෂා ලක්ෂණ මතු කරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සම්භාව්‍ය භාෂා ලක්ෂණ අපිට අදාළ කෘතිය ඇතුලේ මතු වෙනවා. ඊගාවදී තමයි මේක ඇතුලේ නාට්‍ය රසය, කාව්‍ය රසය කුළු ගන්නවන විදිහට අපූර්ව ගීත නිර්මාණ කරනවා. එතකොට ගීත නිර්මාණ කරනකොට ගොඩක් දුරට අපි දන්නවා මේක නාට්‍ය ධර්මී නාට්‍යයක්. එතකොට මේ නාට්‍ය ධර්මී නාට්‍යයක ඒ ගීතවත් බව අත්තාමත් වැදගත්. එතකොට බලන්න අසිරිමත් වූ දේ කිමිලව ප්‍රේමය නමිනා කියන තැන වැනූ පෙරණ කිවිදුන් සොඳ රසමුසු බසිනා සියලු භෝග වස්තු ඉසිරු හරිතිනෙක් ගනෝ සව් සැප දෙන සිතුවින මන් ප්‍රේමය සඳහා. එතකොට අපිට හමු වෙන්නේ මේ සිංහබාහු නාට්‍ය ඇතුලේ එදිරිවීර සරච්චන්ද්‍ර කියන නාට්‍යකරුවා පමණක් නෙමෙයි එදිරිවීර සරච්චන්ද්‍ර කියන ගීත රචකයාත් අපිට හමු වෙනවා. එතකොට ඒ ගීත රචකයා මතු කරන්නේ ඒ ගීත නිර්මාණය ඇතුලින් මේ භාෂා භාවිතයේ තියෙන සමත්කම. ඊගාව එක තමයි මෙහිදී යොදා ගන්නා වචන ශබ්ද රසය නැත්නම් අපි කියනවා ධ්වනි පූර්ණ ගුණයෙන් යුතු බව අර්ථ මාධුර්ය මතුවන විදිහට මේවා යොදා ගන්නවා. දැන් බලන්න අවස්ථා හා සිද්ධි නිරූපණය කරනකොට දැන් නාට්‍යකරුවට සියලු දේ වේදිකාවට ගෙනල්ලා පෙන්වන්න බෑ. එතකොට මේ අවස්ථා හා සිද්ධි නිරූපණය කිරීමට සමත් වන අපූර්ව භාෂාවක් නාට්‍යකරුවා යොදා ගන්නවා. සේ රිවි බිම්බා පතල තෙද බලති මහලු මෙන රණ ටැම්බා නිසසල ගුණයෙන් සසිරු සපිරු බලන්න මේ පද ටික ගායනා විලාසයෙන්ම ගත්තොත් මනරම් යුගබාදී අහස ඔසවනායුරු නිවිකුම් සිහබා පෙරළුවේය ගල්පුවරු කියලා පොතේ ඉන්නිසියේ පොතේ ගුරා කියනවා. එතකොට මේ විකුම් සියබා පෙරළුවේය ගල්පුවරු කියන එක ඇතුලේ මේ භාෂාව හරහා තමයි නාට්‍යකරුවා ඒ අවස්ථාව පිළිබඳ චිත්ත රූපයක් මවන්නේ. මෙතන ගල් ලෙනක් නැහැ. ලෙනේ ගල පෙරලනව පෙන්වන්නේ නැහැ. එහෙනම් ඒ සියල්ල කරන්නේ මොකෙන්ද? භාෂාවෙන්. දැන් ඒ භාෂාවෙන් කියන්නේ එතකොට මේ භාෂාව ඇතුලේ තමයි සියලු අවස්ථා හා සිද්ධි නිරූපණය කරන්නේ. එහෙනම් මේ අවස්ථා හා සිද්ධි අසිරිමත් භාෂාවක් නාට්‍යකරුවෝ භාවිතා කරනවා. ඊට පස්සේ දැන් ඒව ඇතුලේ සමහරක් භාෂා ලක්ෂණ අපිට අපි ඊයේ කතා කරානේ පුතේ කාව්‍ය උපක්‍රම ගැන. එතකොට අපිට දන්නවා අර එලි සමය රකින්න අවස්ථාවෝචිතව අවස්ථාව ගොඩනගන අනුප්‍රාසය මතු කරන ඊට පස්සේ උපමා අලංකාර වලින් යුතු භාෂාවක්. එතකොට ඒ වගේ කාව්‍ය උපක්‍රම දැන් අපි කතා කරපු සේ රිවි බිම්බා පතල තෙද බලති මහරු. එතකොට හරියට සූර්යයා වගේ සේ රිවි බිම්බා සූර්ය මණ්ඩලය වගේ පතල ප්‍රසිද්ධ තෙද බලති. එතකොට සූර්යයාට සමාන කරනවා කාටද? මේ සිංහයාගේ තියෙන කීර්ති ධාරාව මෙන රන් ටැම්බා හරියට රන් කණුවක් මේ වගේ නිසසල ගුණයෙන් සපිරු මනරම් යුගබාදී. එතකොට එතනදී අපිට දැන් මේ සේ රිවි බිම්බා කියන තැන අපිට පේනවා සේ රිවි බිම්බා කියන උපමා ස්වරූපයක්. ඊට පස්සේ සමහර තැන්වලදී මොනවද අනුප්‍රාසයක් භාවිතා කරනවා. දැන් නිකමට බලන්න පුතේ දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් නාට්‍ය අධ්‍යයනය කරනකොට බලන්න දැන් අර අපි කතා කරපු ගීතයේ
ලෙන්දොර ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා කියලා තුනක් තියෙනවා. පොඩි අනුප්‍රාසවත්ව වචන තුනක් පාවිච්චි කරනවා. හැබැයි මේ නාට්‍ය ඇතුලේ ඔබ දැකපු චරිත නිරූපණයේදී ඔබ දැක්කනම් මේ සිංහබා කියලා තුන කියන්නේ අර්ථ තුනකින්. දැන් පළවෙනි අවස්ථාවේ සිංහබා කියලා කියන්නේ මෙයා සැක හිතනවා. මේ ලෙන බිඳලා දාලා තියෙන්නේ මගේ පුතා තමයි කියලා. දෙවෙනි අවස්ථාවේදී මෙයා තීරණය කරනවා. මේක මේ ලෙන බින්දේ මේ සිංහයා තමයි කියලා. මේ සිංහබාහු තමයි කියලා දෙවෙනි අවස්ථාවේ තීරණය කරනවා. ඒතර තුන්වෙනි අවස්ථාවේදී සිංහබාහුට බැනවදිනවා. එතකොට ඒ තුනම ඒ අවස්ථා නිරූපණයේදී අවස්ථා තුනම අනුප්‍රාසවත් වචන තුනක් භාවිතා කරලා අර්ථ තුනකට නාට්‍යකරුවා ගමන් කරන්නට සමත් වීමම කෙතරම් පරිකල්පනාත්මකද කියලා බලන්න. එතකොට මේක ඇත්තටම මේක චරිත නිරූපණය කරන නළුවෝ හරියටම මේ අවස්ථාව ගොඩක් දුරට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවා. මොකද මේක ඓතිහාසිකව ඒ තත්වයන් ඒ ස්වරූපයන් අපි මේක අඳුරන නිසා. එතකොට පුතේ අපිට දැන් මේකෙදි අපි කිසියම් දුරකට සම්පින්ඩණය කරමු. එක පැත්තකින් පාලි සංස්කෘත භාෂාවල ආభాෂය ලබා ගැනීම. තව පැත්තකින් පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය සම්භාව්‍ය භාෂා ලක්ෂණ එකතු කර ගැනීම. අනිත් පැත්තෙන් ඒ අවස්ථා හා සිද්ධි නිරූපණයට සමත් වන භාෂාවක් භාවිතා කිරීම. අනිත් පැත්තෙන් නාට්‍ය ධර්මී නාට්‍ය ශෛලිය සහ නාටකම් නාට්‍ය සම්ප්‍රදාය වඩාත් හොඳින් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් භාෂාවක් භාවිතා කිරීම. අනිත් පැත්තකින් ඒ චරිත ස්වභාවයන් ඒ චරිත හැසිරෙන ආකාරය පිළිබඳ මනා පරිචයකින් සහ අත්දැකීමකින් යුක්තව භාෂාව භාවිතා කිරීම වගේ දේවල් අපිට මේ භාෂා භාවිතය කියන එක ඇතුලේ කතා කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා අපේ ස්ලයිඩ් එකේ සිංහබාහු නාට්‍ය රචනයේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් උචිත භාෂා භාවිතය නිසා නාට්‍ය රසවත් වෙලා තියෙනවා. තම මෑණියන්ගේ අතීතය පිළිබඳ දැනගත් පසු දරුවන් තුළ ඇතිවන කුහුල සහෘදයා වෙත ගෙනහැර දැක්වීම සඳහා යෙදෙන ඇති භාෂා ශෛලිය මෙසේය. කිම්ද මෑණියනි ඔබ මේ පවසන වදනා ඇස්කන් ඇදහිය නොහෙනා මේ අරුමා ඔබ පාමුල හිඳුවා. කියන අවස්ථා තුනක් මෙතන මතු කරලා තියෙනවා. දැන් ඇස්කන් ඇදහිය නොවේ. ඒතකොට ඒක ඇතුලේ තියෙන්නේ බොහොම ධ්වනිපූර්ණ භාෂාවක්. ඔබ පාමුල හිඳුවාම වැඩෙන වයසේදී. එතකොට ඒ යොදා ගන්නා අවස්ථා නිරූපණයේ තියෙන ඒ ධාරක සිනේහය මතුවන විදිහට භාෂාව හසුරුවන හැටි බලන්න කොච්චර අපූර්වද කියලා. ඉතින් ඇත්තටම අපි ගොඩක් වෙලා කතා කළා. දැන් අපේ කාලය අවසන් වෙලා තියෙනවා. අපි දැන් මම ගුණසේකර සර්ට දෙන අවස්ථාව කිසියම් අදහසක් දක්වලා අපි ඔව් සර් ඇත්තටම මේ සිංහබාහු නාට්‍ය ඒ වගේම ලෙනාහතරයම් පාඩම නාට්‍ය ඉතිහාසය මේ වගේ බොහෝ දේවල් අද මේ දේශනය තුළින් අපිට අවබෝධ කරගන්න ලැබුණා. මෙතනින් එහාට මම හිතන්නේ අපිට මේ නාට්‍යයක් මම අර ඇත්තටම ශෛලිගත නාට්‍ය එච්චර බලමින් හිටිය කෙනෙක් නෙවෙයි. ශෛලිගත නාට්‍ය ඒ වගේම ස්වභාවික නාට්‍ය මේ සියල්ල රස විඳීමේ ආශාවක් වර්ධනය වුණ ඇත්තට මේ කියන කාරණාත් එක්කලා. ඉතින් අපි ඊයේ සිට මේ නාට්‍ය පමණක් නෙවෙයි නිර්මාණයක් රස විඳින ආකාරය මේ සියල්ල අධ්‍යයනය කරගෙන අපි ආවේ. ඉතින් මේ නිසා මම හිතනවා මේ දරුවන්ට දැන් සැබවින්ම සාහිත්‍ය පිළිබඳ විශාල අවබෝධයක් ලැබුණ මේ එක පාඩමක් ගත්තේ අද. ඉතින් අපිට මේ විදිහට මේ පාඩම් 16න් පුතලා අධ්‍යයනය කරන දැන් පසුබිම ඔබට දීලා තියෙනවා. ඒ වයින් කිසියම් කවර ආකාරයේ ප්‍රශ්නයක් ගොඩ නැගුණත් ඒ සියල්ල විචාරාත්මක ඇසින් බලලා ලියීමේ හැකියාව දැන් පුතාලට ඇත්තටම තියෙනවා. ගන්න පුළුවන් මේ කියන දවස් දෙකේ සාකච්ඡා කරපු දේවල් ඔස්සේ. ඔබ මෙතෙක් කලක් හිටන් ඉඳන් ਵਿਚාරය ලියන කමාරේ ਵਿਚාර තුනක් එනවා අපිට. එතන ලකුණු 40ක් ඇත්තටම තියෙන 200න්. මේක අපහසුයි අමාරුයි කියලා දැනුණා ඔබට. මම හිතන්නේ දැන් මේ කුහුලේ සැකය ඔබෙන් ඇත්තටම දුර වෙලා ඇති. ඔබට දැන් පුළුවන් ඇත්තටම සාර්ථකව ਵਿਚාර ලියන්න එහෙම. ඉතින් ඒ අනුව බැලුවම පුතලා අපි මේ වැඩසටහන ඉතාමත්ම හොඳින් මේ දරුවන්ගේ සංවිධානය යටතේ
සාර්ථකව අවසන් කරගත්තේ. ඇත්තම කියනවා නම් උදේසටත් මටත් මේ වෙලාවේ විදුලිය නැහැ. ඒතර මම මේ එළියට ඇවිල්ලා කාමරෙන් එළියට ඇවිල්ලා වැඩසටහන කරන්නේ. ඉතින් උදේසරුත් ඒ විදුලි අර්බුදයත් එක්ක ඉඳගෙන තමයි මේ කරන්නේ. ඉතින් අපි මේ බාධක මැද්දේ මේ දරුවොත් ඒ වගේම නොයෙකුත් අපහසුතා මැද්දේ සම්බන්ධ වෙන්නේ. ඇතම් දරුවෝ මම ඇත්තටම අපි සර්යි මමයි දෙන්නම ඇත්තටම සර්ගේ උනන්දුව කැපවීම එතකොට ඇත්තටම මේ ඔක්කොටම වඩා දැන් අතට අපිට මෙහෙම විශාල දුෂ්කරතාවයන් මැද්දේ තමයි අපි මේ දේ කරන්නේ. ඒත් අපිට ඇත්තටම ලොකු ප්‍රබෝධජනක හැඟීමක් ඇත්තටම මේ සිංහල සාහිත්‍ය සංගමේ දරුවෝ නිසා ඇති වුණා නේද සර්? ඇත්තටම මේ දරුවන්ගේ තියෙන මේ බොහොම මේ උනන්දුව සංවිධානාත්මක හැකියාව කැපවීම. එතකොට දැන් ඇත්තටම දැන් මම ගුරුවරයෙක් වෙන්න පුළුවන් නිසා අපි වෙන දවසකට යොදමු කියලා. ඒත් දරුවෝ කිව්වා නෑ සර් අපි මෙහෙම යොදාගත්ත එක කොහොම මොන දුෂ්කරතා හමුවෙත් කරමු කියලා. ඇත්තටම සර්ටත් මටත් ඒක ලොකු ශක්තියක් වුණා. ඇත්තටම සර් ගැනත් අපි මට ලොකු හැඟීමක් ඇති වුණා. අපි පාසලේදී පන්ති කාමර අතර ගනුදෙනු කරනකොට අපි නිතරම අපි අවිවේකී ඒත් මට සර්ගේ තියෙන සහෘද බව සර් එතනදී මේ කිසියම් දුරකට මේ දරුවන් පිළිබඳ තියෙන හැඟීම පිළිබඳ ඇත්තටම ප්‍රබෝධජනක හැඟීමක් ඇති වුණා. ඇත්තටම ගුණසේකර සර් බොහොම ස්තුතියි. සර්ට මම නැවත අවස්ථාව දෙනවා මට ආපු අදහස කිව්වේ. දැන් අර නාට්‍ය පිළිබඳ ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් වශයෙන් උදිත් සර්ගෙන් මේ දරුවන්ට ලොකු ආලෝකයක් ලැබුණේ මේ වැඩසටහනේදී. මම මුලින් ඉඳලම කිව්වෙත් ඒකයි උදිත් සර් සම්බන්ධ කරගමු කියලා මෙතෙන්දී. ඉතින් ඒ නිසා මේ අපේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මම හිතනවා මේ දරුවන්ගේ උත්සාහයෙන් මත තමයි මේ ගමන ආවේ. ඉතින් අපි ලින්ක් එකත් එක්කම සම්බන්ධ වෙලා කතා බහ කරන අදහස් දැක්වුවා තමයි. ඉතින් මේ සාහිත්‍ය සංගමේ දරුවන්ට ඒ වගේම ඒ සම්බන්ධ අපේ සියලුම ගුරු භවතුන්ට ස්තුතිය පුද කරන්නත් ඕන මේ වෙලාවේදී අපි මේ දරුවෝ මේ විදිහට නිර්මාණ ගොඩනගපු එක ගැන දරුවෝ මේ විදිහට පෙළගස්සපු නිසා තමයි අපි දෙන්නට අද බොහොම මේක පහසුවෙන් කරගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් පුතාට දැන් අදහස් දක්වන්න අවස්ථාව දෙනවා. අද දින විවිධාකාරයේ බාධක මැද්දේ කොළඹ රාජකීයන්ගේ එවැගේම සමස්ත ලාංකීය සිසුදරු පරපුරේ සිංහල භාෂා අධ්‍යාපනය එවැගේම සාහිත්‍ය රසකාමීත්වය ඔප්නංවීමට නවසරුව තමාගේ කාලය කැප කරමින් දායක වූ ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර මහත්මයාට සහ එච් ගුණසේකර ගුරු පියාණන්ට මගේ හදරු ප්‍රණාමය පිරිනමනවා. එසේනම් මාගේ මේ ආරාධනය කොළඹ රාජකීය විද්‍යාලීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ 2022 ගෞරවනීය ලේකම් මනුල සහබඳ සවිරාට ස්තුති කතාව සඳහන්. මනුල බුදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අද දින වැඩසටහන මෙහෙය වූ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ආචාර්යවරුන් වන ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර ගුරු මහත්මයාගෙනුත් ඒ.ජේ. ගුණසේකර ගුරු මහතාගෙනුත් සංගමයේ බාර ආචාර්යනී W.S. කුමාරි ගුරු මෑණියන්ගෙනුත් 2021-22 විධායක කමිටු සමාජිකයන්ගෙනුත් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් ඇතුළු සිසු ආරාධිත පාසල්වල ශිෂ්‍යයන්ගෙනුත් අවසරයි. නූතන ඉන්දියානු සාහිත්‍යයේ පුරෝගාමී. එහෙමත් නැත්නම් පෙර අපරදිතික යා කළ මහා පුරුෂ සාහිත්‍යයත් සංගීතයත් එකට එක්කොට රසින් රසමවන බසේ මහිම ලෝටම කියාපා මෙසේ ලෝටම කියාපාපු චරිතයක් තමයි රබීන්ද්‍රනාත් tagore කියන්නේ. සාහිත්‍ය සඳහා වන නොබෙල් සාමතයාගේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා වන්නේ මෙතුමා. මෙතුමා සාහිත්‍යයට සහ ඒ ඉන්දියාව වෙනුවෙන් කළ සේවය කොතරම්ද කියලා කිව්වොත් එකල ඉන්දියාව පාලනය කර සූ ජාතිකයන් පවා මෙතුමාට නයිට් පදවියක් පිරිනමලා තියෙනවා. ඒ වුණත් මේ ඉන්දියානු නිදහස් තටනෙත් පුරෝගාමියෙක් වූ මෙතුමා මේ නයිට් පදවිය අතහරිනවා. අතහරිද්දි මෙතුමා කියන්නේ ඉංග්‍රීසීන් වැනි බහුජ යුරෝපීය ජාතිකයන්ගේ සුළු මදිපුංචිකම් වලට බාධනය වන සාමාන්‍ය ජනතාව සමග කිසිම බාහිර විශේෂත්වයක් නැතුව තමත් නැගී ඉන්නවා කියලා. ඉතින් මෙසේ සාහිත්‍යදරේ ජාතික වීරවරයෙක් එමෙන්ම දාර්ශනිකයෙක් වූ රබීන්ද්‍රනාත් tagore තුමා අධ්‍යාපනය ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. උසස්ම අධ්‍යාපනය යනු උදෙක් අපට දැනුම හා තොරතුරු ලබා දෙන්නක් පමණක්ම නොව අපගේ දිව්‍ය ලෝ වසන අනික් සියලු ජීවීන්ගේ පැවැත්මට අනුකූල වන පරිදි සකස් කිරීම. ඉතින් මේ පාඩය අහපු ඔබ සියලු දෙනාට තේරෙනවා ඇති අධ්‍යාපනය කියන්නේ දැනුම විතරක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ දැනුම, කුසලතා හා ආකල්ප යන තුන්වැදෑරුම් අංගවල එකතුවක්. ඉතින් සාහිත්‍ය කියන්නේ මේ දැනුම, කුසලතා හා ආකල්ප තුනම ගැටි කරලා ලබා දෙන දෙයක්. අපේ පිළිගැනීමේ කතාවේ සභාපතිතුමා කිව්වා විද්‍යාව, ගණිතය වගේ දේවල් වලින් ලෝකය
දියුණු වුණා කියන එක තරම් පිළිගන්න බෑ. මොකද ඒවෙන් ලබා දෙන්නේ දැනුම. නමුත් සාහිත්‍යයෙන් මිනිසුන් එක්ක ජීවත් වෙන්නේ කොහොමද, සමාජයක සහයෝගයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන අංගත් ලබා දෙනවා. ඉතින් අපි කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකක විදිහට සංගමයේ දැක්ම හා මෙහෙවරට අනුව ඕනෑම සාහිත්‍ය නිර්මාණයක් විවෘත මනසකින් යුතුව දැකලා ඒවා විචාරය කළා, ඒවා රස විඳලා සාහිත්‍ය අර්ථකාමී පදනමකින් සමාජයේ දෙස බලන සිසු පරපුරා බිහි කිරීමට දරන මේ වෑයමේ තවත් එක පියවරක් තමයි විචාර 22 වැඩමුළු. ඉතින් ඊයේ දිනේත් අද දිනේත් මේ වැඩසටහන අති සාර්ථකව පැවැත්වුණා. ඊයේ දිනේ අපි විචාර සිද්ධාන්ත හා මූලධර්ම යන මාතෘකාව යටතේ විචාරකයා කියන්නේ කවුද? විචාරයක් කියන්නේ මොකද්ද? සාහිත්‍ය නිර්මාණයක භාවිත වෙන අලංකාර, අර්ථ රසය, ශබ්ද රසය, ඊට පස්සේ සාහිත්‍ය නිර්මාණකේ සාහිත්‍යකරුවා සමාජයට දෙන්න ලබන පණිවිඩ, එහෙමත් නැත්නම් ගුණධර්ම ආකල්ප මොනවද කියන ඒවා ගැන ගැඹුරින් අධ්‍යයනයක් කළා. අද දිනේදී අපි නාට්‍ය අංශයට අවධානය යොමු කරා. ඉතින් අපි හෙළේ මහා නාට්‍යකරුවන ඉදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය ඇසුරින් තමයි මේ අධ්‍යයනය සිදු කළේ. එහිදී අපි මේ නාට්‍ය ගැන ගැඹුරු අධ්‍යයනය සහ ඉතිහාසය ගැන අධ්‍යයනය කළා. මේ නාට්‍ය ඇසුරින් චරිත සහ සමාජය ගැන ගැඹුරු කතිකාවතක යෙදුණා. ඉතින් මෙසේ දෙදින වැඩමුළුව සාර්ථක කර ගැනීමට නන් අයුරින් විවිධ පිරිස් සහාය දක්වුවා. මුලින්ම මම මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේ වැඩසටහන් දෙදින පුරාම මෙහෙවූ අපේ ඉස්කෝලේ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ආචාර්ය එමෙන්ම නාට්‍ය ආචාර්ය ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර ගුරු මහත්මයාට. තවද ඒ ගුරුවර ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර මහතා සමගම මේ වැඩසටහන මෙහෙවූ අපේ පාසලේ සාහිත්‍ය ආචාර්ය ඒ.ජේ. ගුණසේකර මහත්මයාටත් මාගේ හදපිරි ස්තුතිය පුද කරනවා. මේ රටේ ඇතිලා තියෙන විදුලි අර්බුද ඒ වගේ ගැටලු මැද්දේ වුවත් එතුමන්ලා මේ වැඩසටහනට තමන්ගේ උපරිම කැපවීම හා කාලය යොමු කළ මේ වැඩසටහන අද තිබෙන සාර්ථක තත්ත්වයට පත් කර ගැනීමට නොඑක ආකාරයෙන් වෙහෙසි වුණා. ඉතින් ඒ වෙනුවෙන් මම නැවතත් එතුමන්ලාට ස්තුතිවන්ත වෙනවා. දෙවනුව මම මාගේ ස්තුතිය පිරිනමනවා අපගේ සංගමේ භාර ආචාර්ය W.S. කුමාරි මහත්මියට. එතුමිය මේ විචාර වැඩසටහනේදීම වසර පුරා විවිධ වැඩසටහන් වලදී අපිට නොඑක අයුරින් සහාය දක්වනවා. ඒ වැඩසටහන් වලදී අපිට අවශ්‍ය අවවාද ශාසනා ලබා දීලා වැරදි තියෙනවා නම් ඒවා නිවැරදි කරගෙන සංගමයටත් රටටත් වැඩදායී සිසු පරපුරක් බිහි කරන්න එතුමියගත් කැපවීම ඉතා අතිමහත්. ඉන්පසුව මම ස්තුතිවන්ත වෙනවා 2021-22 සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ විධායක කමිටුව. අපේ විධායක කමිටුවේ සහෝදරයන් එක සමාන විදිහට මහන්සි වෙලා මේ විචාර වැඩසටහන් මෙන්ම වසර පුරා සාහිත්‍යයට මෙන්ම ලාංකික සමාජයට වැදගත් ව්‍යාපෘති රසක් කිරීමට එකවන්න මහන්සි වෙනවා. ඉතින් ඒක වෙනුවෙන් මම මගේ කෘතඥතාවය පළ කර සිටිනවා. අවසාන වශයෙන් අධ්‍යයන වැඩසටහනට සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ වෙන්න සිසු ආරාධිත පාසල්වල සිසුන්ටත් මාගේ හදපිරි කෘතඥතාවය පළ කරනවා. ඉතින් මෙලෙස මම වැඩසටහනට සහභාගී වූ මෙන්න වැඩසටහන සංවිධානය කරන දායකත්වය ලබා දුන් සැමටම නැවතත් තරම් මාගේ හදපිරි ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. බොහොම ස්තුතියි මණ්ඩල. එසේනම් කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ නවරත් සංවිධානය කළ ලද විචාර 2022 ව්‍යාපෘතිය අධීර දෙකකින් අති සාර්ථකව දෙමින් සමාප්ත වෙනවා. එසේනම් ව්‍යාපෘතිය සඳහා සහභාගී වූ සියලුම දෙනාට කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකයේ සංවිධායක මණ්ඩලය වශයෙන් අපි ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි.